හරි අපි හැම කෙනෙක්ම අද निराහාර දවසේ දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරන්න අපි සූදානම් වෙමු. මුලින්ම අපි සියලු දෙනාම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙලා අද දවසේ උන්වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව ඉල්ලා සිටිමින් මේ දේව මෙහෙය දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. हालेलुया हालेलुया परबरदारी अतुतुम महात्म देवी पियाණන් වහන්සේ ඔබ වහන්සේගේ සුද්ධ පාද පාමුලට මේ උදෑසන එන්න දුන්නා වූ කරුණාව නිසා ඔබ වහන්සේට පළමුවෙනි ස්තුතිවන්ත වෙනවා. ස්වාමී මේ වගේම අද දවසේ ඔබ වහන්සේගේ පාමුලට මේ සියලුම දරුවන් රැස් කරපු නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණෙනි. අද දවසේ මේ නිරාහාර කාලයේ සුද්ධව පවිත්‍රව ගත කරන්න ඔබ වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම අපට ලබා දුන්න නිසා ස්තුති කරනවා ස්වාමීනි. ස්වාමීනි අද දවසේ වචනේ අසන්ත මඟ පෙන්වීම ලබා ගන්න ඔබ වහන්සේගේ කරුණාව අද හැම දරුවෙක්ම නිදහස් කරන්න යන නිසා ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි අද හැම දේශයකින්ම හැම රටකින්ම සම්බන්ධ වෙන්න ඕ සියලුම දරුවන් ඔබ වහන්සේගේ පාමුලට රැස් වෙලා ඉන්නවා ස්වාමීනි. මේ නිරාහාර කාලය ගත කරලා ඔබ වහන්සේ තුළ සුද්ධව පවිත්‍රව අද දවසේ හෙට දවසට අපව සම්බන්ධ කරගන්න ඔබ වහන්සේ අද දවසේ අපව පවිත්‍ර කරන්න යන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ස්වාමීනි අද දවසේ මුළුමනින්ම ඔබ වහන්සේගේ දෑකට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනය අසන්නත් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නත් අපි සූදානම් කරලා තබන නිසා ස්තුති කරනවා පියාණෙනි. පියාණෙනි ඔබ වහන්සේට ස්තුති පියාණෙනි. ඒ වගේම ස්වාමී අපේ දාසයා ඔබ වහන්සේ අද දවසේ සූදානම් කර තබන නිසා ස්තුති කරනවා ස්වාමීනි අපට වචනේ ගෙනින්ද. ඒ වගේම ස්වාමීනි අද දවසේ අන් දාස දාසීන්ද ඔබ වහන්සේ පිළිවෙල කර තබන නිසා ස්තුති කරනවා පියාණෙනි. ඒ වගේම ස්වාමීනි අද මේ සේවයට ඉදිරිපත් වෙලා ඉන්නා වූ සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දෑතට බාර කරන ඔවුන්ටද ඔබ වහන්සේ අවශ්‍ය ප්‍රඥානේ මඟ පෙන්වීම ලබා දෙන්න ස්වාමීනි. අන්දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම ප්‍රඥානේ ලබා දෙන්න අද වචනේ අසන්නෝ පමණක් නොවි ක්‍රියාවේ යොදවන්න ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙන්න පියාණෙනි. කියන්නේ අද දවස ඔබ වහන්සේ අප සෑම කෙනෙක් තුළම ක්‍රියා කරන්න ආත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මය තුළින් අද දවසේ මඟ පෙන්වන්න මානසික දේවල් සියල්ල අතහැරලා ආත්මික ජීවිතේ ඉදිරියට යන්න සැලැස්මක් කරන ඔබ වහන්සේ අද දවසේ අපට මඟ පෙන්වන්න පියාණෙනි. පියාණෙනි ඔබ වහන්සේගේ වචනේ තුලින් අද දවසේ අපට කතා කරන්න ස්වාමීනි. මඟ පෙන්වන්න ස්වාමීනි අපව දක්ෂිණත් කරන්න ස්වාමීනි. වර්ධනය කරන දවසින් දවස ස්වාමීනි. අද දවසේ මුළුමනින්ම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න වූ සියලුම දරුවන්ට කිසිම බාධාවකින් පීඩාවකින් තොරව ඔබ වහන්සේගේ පාමුල සැලෙන්න කරුණාව දෙන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. ඒ වගේම ඔබගෙන් දුරස්ස යම් කිසි කෙනෙක් ඉන්නවද ස්වාමීනි ඔහුන්ටද නැවත ඔබ වහන්සේගේ පාමුලට එන්න කරුණාව දෙන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. ඔවුන්ට යම් කිසි බාධාවක් පීඩාවක් තියනවාද ඒ සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් පහ කරලා ඔබ වහන්සේගේ පාමුල සැලෙන්න කරුණාව දෙන්න කියලා ඉල්ලමින් යාඥා කරනවා ස්වාමීනි. අද දවසේ ඔබ වහන්සේ බාර අරගෙන අපව රැගෙන යන්න පියාණනි අප තුළ ක්‍රියා කරන්න පියාණෙනි. පියාණනි ඔබ වහන්සේට බාරයි මේ සියල්ල අපේ දාසයා බාර කරනවා. ඒ වගේම මේ දේව මෙහෙයට සම්බන්ධ වෙලා ඉන්න වූ සියලුම දරුවන් බාර කරනවා. ඉදිරි කාලය බාර කරනවා. මම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත වූ අති සුද්ධ වූ නාමයට. ආමෙන් ආමෙන්. Amen. අපි සෑම කෙනෙක්ම මේ වෙලාවේ নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබගේ දිව්‍යමය පාද පාමුලට දැන් අපි පැමිණෙනවා පියාණන් වහන්සේ. ඔබගේ මඟ පෙන්වීම උපකාරය අපිට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. සියලු මහිමයත් ගෞරවයත් ලබා දෙමින් ඔබගේ දිව්‍ය පාද පාමුලට එනවා පියාණන් වහන්සේ. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ තම සිත් යටහත් කරගන්න. සිත් තුළ තිබෙන සියලුම දේවල්, බාධාකාරී දේවල්, ප්‍රශ්න, කරදර, වේදනා, පීඩාවන් හැම එකක්ම ජේසුස් වහන්සේගේ පාමුල තබා උන්වහන්සේගේ ලේවලින් වැසි උන්වහන්සේගේ අභියසට ගමන් කරන්න. දෙවියන් වහන්සේ ඔබට පිහිට වී උපකාර කරන පිණිස උන්වහන්සේගේ උපකාරය බලාපොරොත්තු වෙන්න. උන්වහන්සේගේ පාමුලට ලං වෙන්න හැම කෙනෙක්ම ඔබට নমස්කාර වේවා. নমස්කාර වේවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ සියලු මහිමය ඔබට දෙමින් ඔබගේ පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා. අද අපිට ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වීමට උදව් කරන්න. මේ ගීතිකා මැදේ අපගේ සිත් විවෘත කරමින් ඔබ වහන්සේගේ ආත්මෙන් පූර්ණ වෙනටත් මේ निराහාර යාඥා දිනය තුල අපේ ජීවිත ශක්තිමත් කරගන්නටත් ඔබ වහන්සේ උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේ.
ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා සියලු බල ඇති දෙවි පියාණනි, ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපි ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙමු. උන්වහන්සේ අප උදෙසා මැදහත් වී අපේ සියලුම දුර්වලතාවයන් ඉවසා දරාගෙන කුරුසයේ මතදී ඒ සියලු දේ උන්වහන්සේගේ කරමතට අරගත් බැවින් අද අපි නිදහස් වෙලා ඉන්නවා. ඒ ලේ වලින් හැම කෙනෙක්ම පවිත්‍ර වෙන්න. අපි මේ පවිත්‍ර වෙන්නේ ජේසුස් වහන්සේගේ සුද්ධ ලේ වලින්. අපි පවිත්‍ර වෙන්නේ උන්වහන්සේ අප උදෙසා හෙළන ලද සුද්ධ ලේ වලින්. උන්වහන්සේම ලේ අප උදෙසා පරිත්‍යාග කළේ නැත්නම් අපි කිසිවෙක් ගැලවෙන්නේ නැහැ. එම නිසා ස්තුතියෙන් යුක්තව උන්වහන්සේගේ පාමුලට ගමන් කරන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ පාද පාමුලට එනවා. ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. අබාලී හා කහතෙලි හිමිනි කිලි තෙලි හලාහා තෙලි හිබේලේ තෙලි හිමිනි කෙලි. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබගේ පාමුල අපි යටහත් පහත් වෙනවා. ඔබ වහන්සේ හෙළන ලද ලේ වලින් අපි පවිත්‍ර වෙනවා. ජේසුස් වහන්සේගේ මාර්ගයට ඇතුල් වෙන්න සෑම කෙනෙක්ම උන්වහන්සේ අපගේ දුර්වලතාවය ඉවසගත්තා. අපේ වරද ඉවසගත්තා. අපේ පාපය ඉවසගත්තා. එලෙස උන්වහන්සේ ඉවසීමෙන් අපගේ පාපය උන්වහන්සේ මතට අරගෙන ඒක එතනින් නතර කරලා අපිට උන්වහන්සේගේ ගැලවීම ලබා ගැනීමට උදව් කළ බැවින් අපි අද ගැලවිලා සිටිනවා ස්වාමිනී. එම මාර්ගයේ ගමන් කරන්නට අපිටත් එකිනෙකනාව දරාගෙන එකිනෙකනාගේ පාපය එකිනෙකනාගේ දුර්වලකම අපේ මාංශයෙන් දරාගෙන ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් දුක් විඳින්නන් බවට පත් වෙන්නට අපව කැඳෙව්ව මැනව. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය 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 ගලයි එතු මගේ දෙපා වලින් වැකිරුණු වේරුදිරෙන් එතු මගේ දෙපා වලින් වැකිරුණු වේරුදිරෙන් දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය 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 ගලයි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ පාද පාමුලට දැන් අපි පැමිණෙනවා ස්වාමිනී. අපේ දුබලතාවයන් නිවත් කර වැරදි හදා ඔබ වහන්සේ අනුව යන්නට උදව් කළ මැනව. ඔබ වහන්සේ වගේ සේවය කිරීම කුමක්ද කියා අපිට පහදා දුන මැනව. ඔබ පැවරූ සේවය කුමක්ද කියා අපිට පහදා දුන මැනව ස්වාමීන් වහන්සේ.
හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ඔබ වහන්සේ මෙන් මෙහෙ කරන්නට අපිට උදව් කළ මැනව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ක්‍රියා අනුව ක්‍රියා කරන්නට අපිට මඟ පෙන්වුව මැනව ස්වාමීන් වහන්සේ. අපේ සුපුරුදු ක්‍රමානුව නොව ඔබ වහන්සේ ක්‍රියා කළ විදිහ කල්පනා කරන්නට අපිට උදව් කළ මැනව. හැමෝම ජේසුස් වහන්සේගේ ආදර්ශය අරගන්න. වෙන ආදර්ශයක් අපිට නැහැ. ජේසුස් වහන්සේ ක්‍රියා කළ විදිහ කල්පනා කරන්න. ජේසුස් වහන්සේ ක්‍රියා කළ විදිහ සහ ඔබ ක්‍රියා කරන විදිහ සමානද කියලා කල්පනා කරලා බලන්න. උන්වහන්සේ දුබලකමේදී මොකද්ද කළේ? අන් කෙනාගේ දුර්වලතාවයේදී ජේසුස් වහන්සේ මොකද්ද කළේ? ඒ වගේම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට දුන්න ගමන ජේසුස් වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ ගව මඩුවක ඉපදුනා. උන්වහන්සේට හිස තියාගන්නවත් තැනක් තිබුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ගෙන ගියපු මාර්ගය උන්වහන්සේ පිළිගත්තා. ඔබ සියලු දෙනා මේ ලෙන්ත කාලය පසු කරන අවදියේ පාස්කුවට සූදානම් වෙමින් සිටින මේ චතාරික සමයේ සිහි කරලා බලන්නට අවශ්‍යයි ජේසුස් වහන්සේ ක්‍රියා කරන විදිහටද ඔබ ක්‍රියා කරමින් ඉන්නේ කියලා. දෙවියන් වහන්සේ ඔබට දුන්න ගමන ඔබ පිළිගන්නවද? ජේසුස් වහන්සේ නම් මේ ගමන පිළිගත්තා. ජේසුස් වහන්සේ අන් අයගේ පාපය, අන් අයගේ දුබලකම, අන් අයගේ අනුවණකම, අන් අයගේ දුර්වලතා දරාගත්තා. ඒකට විරුද්ධව කතා කළේ නැහැ. දෙවියන් වහන්සේ දුන්න ගමන පිළිගත්තා. ඊට එහා දෙයක් කරන්න ගියේ නැහැ. මේ වෙලාවේ ලෝකෙ විවිධ රටවල් වලින් සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනා දැන් සේවය කරන ගොඩක් අය මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබ කල්පනා කරලා බලන්න අවශ්‍යයි ඔබගේ ක්‍රියා ජේසුස් වහන්සේගේ ක්‍රියාවන්ද? උන්වහන්සේ හැසිරුණ විදිහටද ඔබ හැසිරෙන්නේ? මේ චතාරික සමයේ පාස්කුවට සූදානම් වන සමයේ ක්‍රිස්තුස් වහන්සේ සමග උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරීත්වය, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියේ පංගුකාරකම අපිත් අපගේ මාංශ වලින් දරාගත යුතු කාල සමයකයි මේ සිටින්නේ. උන්වහන්සේ මෙබඳු සමයක ස්වල්ප දිනකින් විඳින්නට වෙන අධික වේදනා ගැන සිහි කරලා අනිත් මිනිසයන්ගේ ගැලවීම නිසා අනිත් මිනිසයන් වෙනුවෙන් තමන්ට මොන දුක විඳින්න උනත් ඒක කමක් නැහැ කියලා උන්වහන්සේ තුලින් හිත හදාගෙන ගමන් කරපු දින ගණනක් තමයි අපි මේ පසු කරමින් සිටින්නේ. මේ චතාරික සමය, ලෙන්ත කාලය, එවත් පාස්කුවට සූදානම් වීමේ මේ කාලය. එබඳු මනසකින් ජේසුස් වහන්සේ ගමන් කළ කාලයක්. උන්වහන්සේ දැනගත්ත තමන්ට යන්නට තිබෙන වේදනාව, තමන්ට සියල්ල අහිමි වන බව, තමන්ට විඳින්නට සිදුවන දුක් වේදනා ඔක්කොම දැක්කා, තේරුම් ගත්තා. නමුත් උන්වහන්සේ ඒව ලබන්න යටහත් උනේ ඇයි? ඔබ සියලු දෙනාගේ ගැලවීම නිසා. ඒකෙන් අමුතුවෙන් ජේසුස් වහන්සේට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ජේසුස් වහන්සේට අමුතුවෙන් ගැලවෙන්න දෙයක් නැහැ. නමුත් මෙබඳු චතාරික සමයක ජේසුස් වහන්සේ තමන්ට පැමිණි පීඩාවන් විඳ දරාගෙන තමන් අන් අයගේ වැරදි තමන් විසින් ඉවසා දරාගෙන යන්න හිත හදාගෙන මේ දින ගණන උන්වහන්සේ පීඩනයක් මැදින් ගමන් කළ කාලයක්, අධික පීඩනයක් මනසේ දරාගෙන මේ සමය පසු කළා උන්වහන්සේ. දැන් එය සිහි කරමින් අපි උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වශයෙන් මේ කාලේ අපගේ සුපුරුදු ඇබ්බැහිකම්, සුපුරුදු ක්‍රියාවන්, සුව පහසුකම් අත්හැර ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් දුක් විඳින්නන් බවට පත්විය යුතුයි මේ කාලේ. ඔබට නමස්කාර වේවා. නොබලා ක්‍රිස්තුස් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ සමග උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරකම ලබන්නේ නම් නුඹලා මෙසේ උරුමකාරයෝ වන්නහුය. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. නමස්කාර වේවා, නමස්කාර වේවා. ඔබගේ පාමුලට එනවා, පාමුලට එනවා. සියලු දෙනා තම දුබලකම්, තම ආත්මාර්ථකාමී සිතුවිලි, තමන්ගේ සැලසුම් ඉවත් කරන්න. දෙවියන් වහන්සේ දීලා තියෙන සැලැස්මේ යන්න හිත හදාගන්න. තමන්ගේ කැමැත්ත, තමන් සැලසුම් ඇති කරගන්න එපා. තමන්ට ඕන දේ නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබව රැගෙන යන මාර්ගයේ උන්වහන්සේ එක්ක ගලා යන්න, උන්වහන්සේ ඔබව
තියලා තියෙන මාර්ගයේ උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. තම සැලසුම්, තම අදහස්, තම සුව පහසුකම්, තමන්ට හුරු පුරුදු ක්‍රම, තමන් ආස කරන දේවල් ඒවා අතහැරලා උන්වහන්සේ මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට සිත් යොමු කරගන්න. මෙබඳු වේදනා සමයක් ගත කරන්න ජේසුස් වහන්සේ කැමති උනේ නැහැ. කැමති මාර්ගික නෙමෙයි උන්වහන්සේ ගියේ. ඒ වුණාට උන්වහන්සේ ඒක ගියා. කැමති දේ නෙමෙයි උන්වහන්සේ කළේ. ඒ වුණාට ඒක සම්පූර්ණ කළා. අපි හැමෝටම අපි කැමති දේවල් ලැබිලා නැහැ. අපි ආස දේ, අපි බලාපොරොත්තු වෙන දේ, අපි සැලසුම් කරන දේ මෙබඳු සමයක ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දෙන ස්ථානය, දෙන මාර්ගය, දෙන සැලැස්ම, කියන සැලැස්ම, ලබා දීලා තිබෙන මාර්ගයේ ඉවසිලිවන්තව කියන දේ කිරීමයි මෙම චතාරික සමයේ අරමුණ. මේ කාලය වියවුල් කිරීමට චතාරික සමයේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන බැඳීම නැති කරන්නට සාතන් මේ කාලේ විවිධ ක්‍රියාවන් නැති කරනවා. ඒවට හසු නොවෙලා මෙම ලෙන්ත කාලය තුල නුඹලා දෙවියන් වහන්සේට සමීප වී පාස්කුවට සූදානම් වීම වැළැක්වීම සඳහා ලෝකයේ විවිධ රටවල් වල සිටින ඔබ සියලු දෙනාටම සාතන් විවිධ උගුල්, විවිධ බාධාවන් අතවල තිබෙනවා. නුඹලා සාතන්ගේ බාධාවන් ගැන හඳුනන්නේ නැද්ද තාම? සාතන්ගේ රැවටිලි ගැන නුඹලා හඳුනන්නේ නැද්ද තාම? නුඹලා කවද්ද ඒව අඳුරගන්නේ? සාතන්ගේ උපක්‍රම, දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව සාතන් ගොඩනගන සැලසුම් නුඹලා මෙච්චර කල් ඉගෙනගෙනත් නුඹලා ඒව හඳුනගන්නේ කවද්ද? චතාරික සමයේ පවිත්‍රකම, චතාරික සමයේ පවිත්‍ර සිත, චතාරික සමයේ යාඥා ජීවිතය බිඳවට්ටන්නට සාතන් ක්‍රියා කරන බව නුඹලා අඳුරගන්න යන්නේ තව අවුරුදු කීයක් ගිහිල්ලාද? නුඹලා අඳුරන්නේ නැද්ද සාතන්ව? සාතන්ගේ උපක්‍රම වලට නුඹලා තවම රැවටෙනවද? නුඹලා කවද්ද ලදරු ගති වලින් මිදිලා ස්වාමින් වහන්සේගේ පූර්ණත්වයට ලං වෙන්නේ? නුඹලාගේ කිරිබොන වයසෙන් මිදිලා ස්වාමින් වහන්සේගේ පූර්ණත්වය ලබා ගන්නේ කවද්ද? සාතන්ගේ උගුල් වලට නුඹලා ජීවිත කාලයක් රැවටුණා. තවත් රැවටමින් මේ චතාරික සමයේ දෙවියන් වහන්සේ දෙන ගමන, ඒ අභිමුඛය, එම යාඥා ජීවිතය නැති කරගන්නද නුඹලා යන්නේ? සියලුම දෙනා විවිධ සභාවන් වල, ලෝකේ විවිධ ස්ථානවල, කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල උන්වහන්සේ වෙන් කරලා දුන්න චතාරික සමය දැන් නුඹලා පවත්වනවද? නුඹලට වෙන්වීමක් තිබෙනවද? නුඹලා යාඥා වැඩි කරලාද? නුඹලා නිරාහාරයන් තුළට ඇතුල් වෙලාද? නුඹලාගේ පල්ලි වලින් නියම කරලා තිබෙන නියෝග නුඹලා පවත්වනවද? කතෝලික සභාවේ ඉඳලා සම්බන්ධ වෙන අය නුඹලා වසරක් පාසා පවත්වන චතාරික සමයට ඇතුල් වෙලාද නුඹලා ඉන්නේ? නුඹලා ලෝකයේ ආශාවන් වලින් මිදිලා උන්වහන්සේගේ දුක් විඳීමට, දුක් ප්‍රාප්තිය කියා නුඹලා හඳුන්වන එම කාල සීමාවට, අලුමත හිඳ යාඥා කරන කාල සීමාවට දැන් ඇතුල් වෙලාද? එසේ නොමැති වංචාකාරේනි නුඹලා නුඹලාගේ ආශා පසුපස ගොස් විනාශ වනවා ඇත. ස්වාමින් වහන්සේ දුන්න කාලය කිමෙක්දයි හඳුනා ගන්නට නොහැකි වසර ගණනක් වචනේ ඉගෙනගත් අනුවන මිනිස්සෙයිනි. නුඹලාගේ ඉගෙන ගැනීමෙන් නැති ඵල කිමද? නුඹලාගේ කතෝලික කමෙන්, නුඹලාගේ ක්‍රිස්තියානි කමෙන් නැති ඵල කිමද? ස්වාමින් වහන්සේගේ පාස්කුවට සූදානම් විය යුතු බව දැන නුඹලාගේ අපවිත්‍ර සිතුවිලි වලට ඉඩ දෙමින් ගමන් කරන අනුවණයිනි. නුඹලා ස්වාමින් වහන්සේගේ ආත්මයට දුක් නැදී උන්වහන්සේ ඉදිරියේ යටහත් වන්නේ කවදාද? ඉබාලිහා කහතෙලෙ හෙබෙලෙබෙ ලෙමෙනෙ කෙලෙහෙ උන්වහන්සේගේ ලේවල සාක්ෂිකාරකම, ලේවල පංගුකාරකම ලැබීමට, ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ පංගුකාරකම ලැබීමට තම ආශාවන්, තම සුව පහසුකම්, තම සැලසුම් අතහැරලා මේ කාලේ දෙවියන් වහන්සේට ලං වෙන්න. මේ කාලේ තමන්ගේ සැලසුම් අනුව වැඩ කරන්න එපා. යාඥා වැඩි කරන්න. නිරාහාරයන් වලට ඇතුල් වෙන්න. තම ඇබ්බැහිකම් සුපුරුදු ජීවිත අතහැර චතාරිකය සම්පූර්ණ කරන්න. උන්වහන්සේගේ අත්වලට බාර වෙන්න. දැන් යාඥාවෙන්, නිරාහාරයෙන් තමන්ගේ අතින් සිදුවුණු දුබලකම්, වැරදි පාපයන් අතපසුවීම, දෙවියන් වහන්සේ දුන්න මඟ පෙන්වීමෙන් පිට පැනපු අවස්ථා ගැන සමාව ඉල්ලා පවිත්‍රකම ලබා ගන්න.
හැමෝම පවිත්‍රකම ලබා ගන්න. ඔබට නමස්කාර වේවා. හබාලෙහා කහතෙලෙහි බෙලෙහි කිහිතෙලෙහි මෙනිකෙලි හලහ තලහ බලහ කහතෙලෙහි. එතු මගේ මුළු ශරීරෙත් වැගිරුණු රුධිරෙන්. එතු මගේ මුළු ශරීරෙත් වැගිරුණු රුධිරෙන්. දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි. දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි. 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 කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට. කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට. දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි. ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි. 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 නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා. මේ මොහොතේ ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. අපේ දුබලකම් වලට සමා වී ඔබගේ ආත්මයෙන් පූර්ණ වීමට දැන් අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. ඔබගේ සැලැස්ම තුළට මේ වෙලාවේ ඇතුල් වෙන්නට උදව් කරන්න දෙවියන් වහන්සේ. හැමෝම නමස්කාරයෙන් දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න. තම දුබලතා ගැන සමාව අයදමින් මහෝත්තම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. මහෝත්තම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට යන නමස්කාරයට ඇතුල් වෙන්න හැමෝම සියලු දෙනා නමස්කාරයෙන් උන්වහන්සේගේ පාමුල වැඳ වැටෙන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමී. නමස්කාර වේ ස්වාමීන් වහන්සේ. පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමය. ඔබේ නාමය ඔසවමු මේ මිහිතලෙහි. එසවේවා ඔබ සිහසුන අප පැසසුමෙහි. අප පවසන විට ඔබ විස්මිත වූ ක්‍රියා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබගේ විස්මිත ක්‍රියා සිහි කොට දැන් අපි ඔබට නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. නමස්කාර වේවා පියාණන් වහන්සේගේ විස්මිත ක්‍රියාවන්. උන්වහන්සේ අපේ ජීවිතවල ක්‍රියා අපිට විටින් විට අමතක වෙනවා. උන්වහන්සේ අපිව කොයි වගේ තැනක ඉඳලාද අරගෙන අපි කොයි වගේ විනාශකාරී මාර්ගයක ඉඳලාද මේ කැඳවලා තියෙන්නේ. අපි කොච්චර අපවිත්‍ර ජීවිතයක වැටුණු පෙරදුන විනාශකාලී කලකිරුණු අපවිත්‍ර ජීවිතයක ඉඳලාද මේ ගලවලා උන්වහන්සේ මේ රැගෙන යන්නේ කියන එක අපිට විටින් විට අමතක වෙනවා. ස්වාමිනී ඔබ කළ විස්මිත ක්‍රියා නැවත අපි සිහි කොට ඔබට ස්තුති කරනවා ස්වාමිනී. පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ. ඔබේ නාමය හොසවන්නේ මිහිතලෙහි. එසවේවා ඔබ සිහසුන අප පැසසුමෙහි. අප පවසන විට ඔබ විස්මිත වූ ක්‍රියා. පාලය ලද්දේ විදුන් ආසිරි වේවා. ඉන්නා වූ එන්න සිටියාහු දෙවිදුන්. පාලය ලද්දේ විදුන් ආසිරි වේවා. වැජවෙන්නාහු සදාකල්. පාලය ලද්දේ විදුන් ආසිරි වේවා. ඉන්නා වූ එන්න සිටියාහු දෙවිදුන්. පාලය ලද්දේ විදුන්
දුන්නා සිරි වේවා වැජබෙන්නා වූ සදාකල් කාලය රත් දේවි දුන්නා සිරි වේවා ඉන්නා වූ එන්න සිටියාහු දෙවි කාලය රත් දේවි දුන්නා සිරි වේවා වැජබෙන්නා වූ සදාකල් යතුමනී ඔබටයි අපගේ ප්‍රේමේ ඔබේ නාමය හොසවපු මේ මිහිතලෙහි එස වේවා ඔබ සිහසුන අප පැසසුමෙහි අප පවසන විට ඔබ විශ්මිත වූ ක්‍රියා පාලය ලද්දේ විදුනා සිරි වේවා ඉන්නා වූ එන්න සිටියාහු දෙවිදුන් පාලය ලද්දේ විදුනා සිරි වේවා වැජබෙන්නා වූ සදාකල් ඔබට නමස්කාර වේ සාතන්ගේ උගුල් වලට උපායන් වලට නොරවටෙල්ලා යාඥාවෙන්ද නමස්කාරෙන්ද ස්වාමින් වහන්සේට ලං වෙයල්ලා උන්වහන්සේගේ පාමුල ලෝකේ කාරණා අත්හැර අඛණ්ඩ යාඥාවේ එදී සිටපල්ලා මහෝත්තම දෙවියන් වහන්සේ නුඹලාට අතගසන පිණිස මේ කාලේ වැඩි වශයෙන් ස්වාමින් වහන්සේගේ මුහුණ සොයාපල්ලා ලෝකේ පුරුදු ජීවිතයෙන් වෙන්වී ස්වාමින් වහන්සේගේ බලයද මහිමයද දැක ගන්නා පිණිස උන්වහන්සේගේ පාමුල නමස්කාරයේදී අල්ලා මක්නිසාද උන්වහන්සේ තවදුරටත් අප තුළ විශ්මිත ක්‍රියා කරනසේක පසුගිය කාලයේ මුළුල්ලේ ජීවිත කාලයක් මුළුල්ලේ ඔබ වහන්සේ කළ විශ්මිත ක්‍රියා සිහිකොට දැන් ඔබට නමස්කාර කරනවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා නුඹලාට සාතන්ගේ උපක්‍රම පාගා සාතන්ගේ හිස පාගා ස්වාමීන්ගේ සැලැස්ම කරන්න බලය දී තිබෙන බව සිහි කරපල්ලා එබැවින් ඒ පීඩා පරීක්ෂා කාලයේදී සාතන්ට විරුද්ධව සිටින පිණිස ස්වාමීන් ඉදිරියේ සවිය ලබාපල්ලා ස්වාමීන්ට නමස්කාර කරමින් උන්වහන්සේගේ බලයද කරුණාවද ඉල්ලා නමස්කාරයේදී සිටපල්ලා හලෙලූයා මේ කාලයේ සුද්ධාත්ම බලය ලබන පිණිස අඛණ්ඩ යාඥාවට ඇතුල් වන්න සියලුම දෙනා නමස්කාර වේවා ස්වාමිනී හලෙලූයා පාලය ලද්දේ දුන්නා සිරි වේවා ඉන්නා වූ එන්න සිටියාහු දෙවිදුන් පාලය ලද්දේ දුන්නා සිරි වේවා වැජබෙන්නාහු සදාකල් දේවි දුන්නා සිරි වේවා ඉන්නා වූ එන්න සිටිනා වූ දෙවිදුන් පාලය ලද්දේ දුන්නා සිරි වේවා වැජබෙන්නාහු සදාකල් ප්‍රියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ ඔබේ නාමය ඔසවමු මේ මිහිතලෙහි එස වේවා ඔබ සිහසුන අප පැසසුමෙහි අප පවසන විට ඔබ විශ්මිත වූ ක්‍රියා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබගේ අභිමුඛයට අපි පැමිණෙනවා ඔබගේ මඟ පෙන්වීම දැන් අපිට ලබා දෙන්න ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ අතට බාර වෙමින් උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු අද අපිට උන්වහන්සේගේ වචනයෙන් මඟ පෙන්වන්න කියලා අපි හැමෝම දෙවියන් වහන්සේගෙන් යාඥා කොට උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා සිටිමු ඒ අතරේ දේව වචනය සඳහා අපි දැන් මැදහත්ව යාඥා කරමු සරබලධාරී ජීවමාන දෙවි ස්වාමිනී ඔබ වහන්සේට මේ කාලය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ පාස්කුවට ඔබ අපිව සූදානම් කරන අතර අපි බොහෝ දේවල් දැනගෙන හිටියත් ඔබ වහන්සේත් එක්ක යන්න දැනගෙන හිටියේ නැති තැන් තියෙනවා ස්වාමිනී ඉතින් ඔබ වහන්සේ අපට මෙතෙක් කල් මඟ පෙන්වීම ඒ පසුතැවිලි වෙන දුන්න අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා
පියාණනි මේ වෙලාවේ පාලකවරයා ඔබට බාර කරනවා. ඔබ වහන්සේ ඔහු තුලින් අපිට කතා කරන්න කියලා ඉල්ලනවා. අපිට මේ ගමන ඔබ වහන්සේ සැලසුම් කළ විදියටම යන්න. ඒ දේව වචනේ අසන්නා වූ සෑම කනක් සෑම සිතක් ඔබ වහන්සේට සැලැස්මට වෙනස් කරගන්න උදව් කරන්න ස්වාමිනී. මනසේ සිතේ තියෙන ඔබ වහන්සේත් එක්ක යන වැරදි ආකල්ප ඉවත් කරගෙන අද දවසේ පණිවිඩය අසන හැම කෙනෙකුටම මේක වෙනම බලන හැම කෙනෙකුටම සුද්ධාත්මනී ඔබගේ අනුග්‍රහය නිදහස් කළා. ඔබ වහන්සේ ස්වාමිනී ප්‍රේමයෙන් අපට පෙන්වන මාවතේ යන්න හැම කෙනෙක්ම මාරු කළා වෙනස් කළා. මේ දවස් 14 තුල ඔබ වහන්සේ දිරි සුද්ධ වෙන්න අපට උදව් කරන්න. පැටලිලා තියෙන වැරදිලා තියෙන වැරදි අදහස් වලින් වැරදි ආකල්ප වලින් වැරදි ක්‍රම වේද වලින් එළියට ඇවිල්ලා ඔබ සතුටු කරන්න. ඔබ වහන්සේ කැමති විදිහට යන්න. ඔබ වහන්සේ දුක් විඳා වගේ අපටත් මේ මාර්ගයේ ඒ දුක සතුටින් බාර ගන්න. ඒ මාවත වෙනස් නොකර ඔබ වහන්සේත් එක්ක යන්න. අද දවසේ වචනේ අපට තව ශක්තියක් බලයක් වෙන්න කියලා ඉල්ලනවා. වචනය අසලා ඒවා පිළිපදින්න අපි තීරණ ගන්න විට සාතන් ගේන සියලු බාධක ස්වාමිනී වියෝල්කම් අපි පහ කරනවා. ශාව වහන්සේගේ නාමය ඔබ වහන්සේගේ ශුද්ධ ලේ කරන්න කොටගෙන යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් අපිට මේ ගමනට අද දවසේ වචනයට ආශිර්වාද කරන්න කියලා සිතනවා. දිවමානේශව වහන්සේගේ සරබලදායි නාමයෙන්. ආමේන් 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 හරි. ආමේන් ආමේන්. දැන් දෙවියන් වහන්සේ නියම කළ ප්‍රකාරයට අපි අලුත් අවුරුද්දක ආරම්භයකට තමයි මේ අද ඇවිල්ලා තිබෙන්නේ. අද අප්‍රේල් 1 වෙනිදා. ඒ වගේම යුදෙව් මාස ක්‍රමය අනුව යුදෙව්වරුන්ගේ මාස ක්‍රමයේ ආරම්භය වෙතට තමයි අපි මේ ළඟා වෙමින් සිටින්නේ. ඉතින් මේ කාලය තුල තමයි දෙවියන් වහන්සේ අපිට මේ පාස්කුව සැමරීමට සූදානම් වෙන්න කියලා උන්වහන්සේ අපිට නියෝග කරලා තිබෙන්නේ. ඒ වගේම ඒ කාලය තුල තමයි අපි මේ රැඳිලා සිටින්නේ. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය වෙතට යොමු වෙන්නට කලින් සුපුරුදු විදිහට ඔබට පාන්දර පැවැත්වෙන යාඥාවන් වලට උදෑසන 4ට ඉදිරි දවස්වලදීත් එකතු වෙන්න පුළුවන්. ඒකට එකතු වෙන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් ඒ අය අපිට WhatsApp වලින් අවශ්‍යතාවය කියලා මැසේජ් එකක් එවන්න. निराहार දේව මෙහෙය සිකුරාදට පැවැත්වෙනවා. මේ පැවැත්වෙන निराहार දේව මෙහෙය හවස 3ට YouTube වලින් සම්බන්ධ වෙන අයට එකතු වෙන්න පුළුවන්. හෙට අපි පවත්වන සබත් දවසේ දේව මෙහෙය පැවැත්වෙනවා. ඒ වගේම දුරකථන ඇමතුම් ලබා ගන්න අය සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ශ්‍රී ලංකා වේලාවෙන් උදේවරුේ දවල් 12ට කලින් කතා කරන්න. අපි දැන් අද දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපේ සිත යොමු කරගනිමු. දැන් යුදෙව් මාස ක්‍රමය අනුව නිස්සන් කියන මාසය තමයි ඔවුන්ගේ මාසවල ආරම්භය. දැන් මේ අපි පාවිච්චි කරන කැලෙන්ඩර් ක්‍රමය අනුව ජනවාරි මාසය අවුරුද්දේ ආරම්භය වුණාට දෙවියන් වහන්සේ නියම කරන ලද ඊශ්‍රායල් වරුන්ට ලබා දුන්න කාල සහ වකවානු අනුව මේ කාලයේ තමයි යුදෙව් මාසවල ආරම්භය සිදු වෙන්නට නියමිත වෙන්නේ. දැන් මේ අවුරුද්ද ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. එතකොට මේ අවුරුද්දේ නිස්සාන් මාසේ 1 වෙනිදා යෙදිලා තිබෙන්නේ හෙට දවසට. ඔව් සබත් දවස එක තමයි මේ අලුත් අවුරුද්ද යුදෙව්වරු ආරම්භ කරන්නේ. නිස්සාන් 1 වෙනිදා. දැන් හෙට අලුත් අවුරුද්දක් හෙට ඉඳලා පටන් ගන්නවා. මෙන්න මේ අලුත් අවුරුද්ද පටන් ගැනීමත් සමග තමයි ඊශ්‍රායල් ජාතියට දෙවියන් වහන්සේ නියම කළේ පාස්කුවට සූදානම් වෙන්න කියන එක. නික්මයාම පොතේ මෙන්න මේ පිළිබඳව විස්තර කරලා තිබෙනවා. අපි ඒ කොටස් අධ්‍යයනය කරමු අද දවසේ. ඉතින් ඒ අනුව බලනකොට දෙවියන් වහන්සේගේ කැලෙන්ඩර් අනුව දෙවියන් වහන්සේගේ ජාතියේ ඊශ්‍රායල් ජාතියේ කැලෙන්ඩර් අනුව මේ අපි ඉන්නේ පහුගිය අවුරුද්දේ අවසාන දවසේ. හෙට තමයි
නිස්සාන් කියන මාසය ආරම්භ වෙන්නේ. දැන් අපි පාවිච්චි කරන කැලෙන්ඩර් අනුව ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. දැන් පාස්කු දවසත් අවුරුද්දෙන් අවුරුද්දට ඒ දවස වෙනස් වෙනවනේ. අප්‍රේල් මාසේ එක එක දවස් වලට වැටෙනවා. ඉතින් මේ අවුරුද්දේ ඒක මේ විදිහට තමයි වැටලා තියෙන්නේ. නිස්සාන් පළවෙනිදා හරි. අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙතට යමු මේ හදිසි විදුලි බිඳ වැටි මේ හිටිය ගමන් මේ කාලේ වෙනවා ඒවා ගණන් ගන්න එපා. අපි කතා කරමින් සිටියේ මේ දවස්වල අපි දැන් හෙට ඉඳලා දෙවියන් වහන්සේ ලබා දුන්න කාල සහ වකවානු අනුව තමයි අවුරුද්දේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඒතර හෙට ඉඳලා අලුත් අවුරුද්දක්, අලුත් ගමනක්, අලුත් ආරම්භයක් හෙට ඉඳලා දෙවියන් වහන්සේ අපිට ලබා දෙනවා. යුදෙව් කැලෙන්ඩර් ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඒ අනුව ඔබට තේරෙයි කොයි සමයකද අද දවස ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ කාල වකවානුව අනුව වසරේ අවසානය සහ හෙට එහි ආරම්භය සිදු වෙනවා. මේක ලියලා තිබෙනවා. මෙන්න මේ නිස්සාන් මාසය තමයි අවුරුද්දේ ආරම්භය කියන එක නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ලියලා තියෙනවා. නික්මයාම පොත 12 වෙනි පරිච්ඡේදයේ වෙතට අපේ අවධානය යොමු කරමු. නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1 සිට දෙවන පදය දක්වා අපි දැන් කියවමු. ඇත්තටම මේ නිස්සාන් මාසයේ ආරම්භය හරි නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ වෙතට අපේ අවධානය යොමු කරමු. හරි. ඇත්තටම දැන් ඊශ්‍රායල් වරුන්ගේ දවස ආරම්භ වෙන්නේ සාමාන්‍යයෙන් හවස 6න් පසුව 6 ඉඳලා තමයි ඊළඟ දවස ගණන් ගන්නේ. එයාලා සාමාන්‍යයෙන් හවස 6 ඉඳලා ඊළඟ දවසේ හවස 6 වෙනකන් තමයි සම්පූර්ණ දවසක් විදිහට ගණන් ගන්නේ. ඒ අනුව දැන් හෙට දවස තමයි පළවෙනිදා වුණාට අද හවස 6ට තමයි ඒක ආරම්භ වෙන්නේ. හරිද? එතකොට අද හවස 6න් පසුව තමයි ඒ නිස්සාන් මාසේ පළවෙනිදා ආරම්භ වෙන්නේ. දැන් නිස්සාන් කියන එක පළවෙනිදා අවුරුද්දේ පටන් ගන්න උනේ කොහොමද කියන එක තමයි මේ නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙන්නේ. අපි 12 වෙනි පරිච්ඡේදයේ 1 සිට දෙවන පදය දක්වා දැන් කියවමු. නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට පාස්කු මංගල්‍ය නියෝග කිරීම. ස්වාමින් වහන්සේ මිස්ර දේශයේදී මෝසෙස් සහ ආරෝන්ට කතා කොට මේ මාසය නුඹලාට මාසවල පටන් ගැන්ම වන්නේය. ඒක නුඹලාට අවුරුද්දේ පළවෙනි මාසය වන්නේය. හරි. මොකක්ද ඒක කියන්නේ? ස්වාමින් වහන්සේ මිස්ර දේශයේදී මෝසෙස් සහ ආරෝන්ට කතා කොට මේ මාසය නුඹලාට මාසවල පටන් ගැන්ම වන්නේය. ඒක නුඹලාට අවුරුද්දේ පළවෙනි මාසය වන්නේය. අවුරුද්දේ පළවෙනි මාසය. එතකොට මේ අවුරුද්දේ පළවෙනි මාසේ තමයි පාස්කුවට ලෑස්ති වෙන්න මුල්ම මඟ පෙන්වීම දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ මිස්ර දේශයේ ඉඳිද්දී. ඒ මාසේ ඉදිරි කාලේ තමයි පාස්කුව පැවැත්වුනේ. ඒක අපි සාමාන්‍ය විදිහට පවත්වන පාස්කු දිනය වෙතට තමයි ඒක පැමිණෙන්නේ. ඉතින් ඒ වගේම අපි නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඊළඟ කොටස් වලට අවධානය යොමු කරෝතින් ඒකේ විස්තර වෙනවා පාස්කු කාලය නියෝග කරපු විදිහ. නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදය ඔබ අද කියවන්න. ඒකේ මේ අද සහ මේ දවස් වලට අදාළ
කොටස විතරයි මේ කියෙව්වේ. අවුරුද්දේ පටන් ගන්නම සිදුවන විදිහ විතරයි මේ කියෙව්වේ. ඉදිරි කොටස් අපි පාස්කු සමය ලඟ වෙනකොට පාස්කුවට සූදානම් වෙන ඒ පාස්කු පවත්වන කාලය වෙනකොට නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඉතුරු කොටස් අපි පැහැදිලිව විස්තර කරගමු. ඒක පවත්වපු විදිහ, පාස්කුව පවත්වන්න ඕන ක්‍රමය, ඒ ඔක්කොම මේ පරිච්ඡේදයේ තමයි මුල්ම වතාවට විස්තර වෙන්නේ. කෙසේ වෙතත් දැන් අපි අලුත් අවුරුද්දක ආරම්භයට තමයි ඇවිල්ලා තිබෙන්නේ. ඒ වගේම බොහෝ සභාවන් වල මේ කාලේ පාස්කුවට සූදානම් වීම කෙරෙහි සිත් යොමු වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ චතාරික සමය පහුගිය සතියේත් අපි බැලුවා වගේ ලෝකේ දේවල් වලින් වෙන් වෙලා ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට පංගුකාරයන් වෙමින් මේ කාලය ගත කිරීමට බොහෝ සභාවන්, කතෝලික සහ ක්‍රිස්තියානි ගොඩක් සභාවන් මේ කාලයේ මුළුල්ලේම වුන් වෙන්වීමකින්, වැඩිපුර යාඥාවෙන්, සුපුරුදු ජීවිත රටාවලින් වෙන් වෙලා निराहार යාඥාවන් වලට ඇතුල් වෙලා මේ අවුරුද්දේ පටන් ගැනීම සමග පැමිණෙන මේ පාස්කු සමයට තමයි සූදානම් වෙන්නේ. හරිද? ඉතින් මේ කාලේ අපි ගිය සතියේ දැන් චතාරිකය කියන්නේ මොකක්ද කියලා අපි බැලුවා. චතාරිකයේදී සිදුවෙන්නේ මොකක්ද කියන එක පහුගිය සතියේ දේශනාවේදී අපි අධ්‍යයනය කළා. ඒ අනුව දැන් අපි සියලු දෙනාමත් මේ ආරම්භයේ සිටම උන්වහන්සේ වෙතට අපේ වැඩි අවධානයක් ලබා දෙමින් තව සති දෙකකින් පමණ ආරම්භ වෙන්නට නියමිත පාස්කුවට සූදානම් වීම සඳහා අපිට වෙන්වීමේ කාලයක්, සූදානම් වීමේ කාලයක් අවශ්‍ය වෙනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව දැන් අපි ඒ බඳු වෙන්වීමක් තුල මේ දවස්වල ගමන් කරනවා. निराहार යාඥාවන් වලට අපි ඇතුල් වෙලා ඉන්නවා. අද කොහොමත් දැන් සිකුරාදා දවසේ අපි මේ निराहारය පවත්වනවා. ඔබ සියලු දෙනාටත් හැකියාව තිබෙනවා ඉදිරි කාලය තුල මේ අවුරුද්දේ දැන් මේ යුදෙව් මාස ක්‍රමේ නිස්සාන් පළවෙනිදා ඉඳලා මේ කාලේ ඉදිරියට දැන් අදත් අපි निराहारය කොහොමත් පවත්වනවා. ඒ වගේම අද හවස 6න් පසුව ආරම්භ වන ඒ නිස්සාන් මාසයේ ආරම්භයට ඔබට හෙට අනිද්දා ඒ වගේම ඉදිරි දින ගණන පුරාම පාස්කුව පැවැත්වෙන කාලය දක්වා ඔබට හැකි ආකාරයෙන් වැඩිපුර යාඥාවෙන් සහ निराहारයෙන් මේ කාලය වෙන්ව ගත කිරීමේ හැකියාව තිබෙනවා අපි සමග එකතු වෙලා. ඉතින් निराहार කාලයන් ගැන වැඩි වශයෙන් අපි ඉදිරි සතිවලදීත් ඔබට කරුණු පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන ඊට අදාළ දේශනාවන් වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. निराहारය පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් ඊළඟ සතියේ අඟහරුවාදට ඔබට බලන්න පුළුවන්. ඒක අපි ඔබ සිටින කණ්ඩායම් වලට යොමු කරනවා. ඒ වගේම අද පටන්ම අද කොහොමත් අපි निराहारව ඉන්නවා. ඉතින් ඊළඟ දවසේ ඉඳලා දැන් වැඩ කරන අය අවම වශයෙන් එක වේලක් හෝ निराहारව සිටීමින් ඒ වගේම Taman ආස කරන සුපුරුදු දේවල් වලින්, සුපුරුදු මානසික ඇබ්බැහිකම් වලින් පුරුදු ජීවිතෙන් මිදිලා දෙවියන් වහන්සේට වැඩිපුර කාලය යොමු කරන සමයකට අපි සමග ඇතුල් වෙන්න කියලා ඔබ හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා. දැනටමත් ඔබ සිටින ගොඩක් සභාවන් වල निराहार යාඥාවන් පැවැත්වෙනවා ඇති. ඒ වගේම අලු බදාදා දවස්, ඒ කියන්නේ බදාදා දවසේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් කතෝලික සභාවන් වල පැවැත්වෙන, ඒ වගේම ගොඩක් අනෙකුත් බොහෝ සභාවන් වල එම ලෙන්ත කාලයට අදාළ දේව මෙහෙයන් බදාදා දවසේ පැවැත්වෙනවා ඇති. දැනටමත් ගොඩක් අය වෙන්වීමේ කාලයකට ඇතුල් වෙලා ඇති. එහෙම තාම මේ චතාරික සමයේ වෙන්වීමකට ඇතුළු නැති අය අපිත් එක්ක අද දවසේ ඉඳලා ඒකට ඇතුල් වෙන්න පුළුවන්. අද කොහොමත් අපි निराहारව ඉන්නවා. එතකොට ඉදිරි දවස්වලදීත් निराहार යාඥාවන් වලට වැඩි වශයෙන් එකතු වෙමින් අපිත් එක්ක පාස්කුවට සූදානම් වීම සඳහා ඔබගේ සිත් යොමු කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපි එම निराहार යාඥාවන් වල දැන් රැඳී සිටිනවා. ඔබටත් පුළුවන් ඒකට එකතු වෙන්න. සිත් වලින් අපි පවිත්‍ර වෙන්න අවශ්‍යයි මේ කාලේ. අපි ක්‍රිස්තියානි කියාගත්තට වැඩක් නැහැ. අපි
ගැලවීම ලැබපු අය කියලා පිටතින් අපි පල්ලියට යනවා. අපි පිටත ස්වරූපයේ ක්‍රිස්තියානි වුණාට වැඩක් නැහැ. අපි සිත් වලින් වෙන්වීමක්, සිත් වලින් පවිත්‍ර වීමක්, සිත් වලින් දෙවියන් වහන්සේට බොහෝ කොට ලංවීමක් මේ කාලේ අත්‍යවශ්‍යයි. මේක එදා නික්මයාම පොතේ ඊශ්‍රායල් ජාතියට निराहाරයට සූදානම් වෙන්න මේ පාස්පෝර්ට් සූදානම් වෙන්න කියලා කියද්දිත් මේ ටික මෝසෙස් ඔවුන්ගේ ජාතියට කිව්වා. නුඹලා චර්මච්ඡේදනය කරලා හිටියට වැඩක් නැහැ. නුඹලා සිත් වලින් දෙවියන් වහන්සේට යටහත් වෙන්නට අවශ්‍යයි. ඒ විදිහට තමයි මේ අවුරුදු වල පටන් ගන්නම. නුඹලා ඇතුල් වෙන්න ඕන. මේ අවුරුද්ද මේ විදිහට ස්වාමින් වහන්සේට වැඩිපුර කාලයක් දීලා උන්වහන්සේත් එක්ක සමීප වෙලා තමයි අවුරුද්ද ආරම්භ කරන්න ඕන. ඒ සමග තමයි නුඹලට අලුත් සැලැස්මක්, අලුත් ගමනක් උන්වහන්සේ ලබා දෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ කාලවකවානුව අනුව නිස්සාන් ආරම්භක කාලය කියලා කියන්නේ අපි වැඩි වශයෙන් ස්වාමින් වහන්සේට ලං වෙලා සිටිය යුතු වෙන්වීමේ කාලයක්. මේක විස්තර වෙනවා නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 43 වන පදේ ඉඳලා 49 වෙනි පදේ දක්වා. ඉදිරි සති දෙකක් වගේ කාලයක් තුල ගොඩක් අය දැන් පාස්කුව සමරයි. පාස්කු භෝජනයට ඇතුල් වෙයි. ඒ වගේම පාස්කුවේ පවත්වන එම ශුද්ධ භෝජනවලට අතගසන්න ගොඩක් අය ලෑස්ති වෙලා ඇති. හැබැයි එම රාත්‍රී භෝජනවලට ඒ වගේම එම දෙවියන් වහන්සේගේ මේසයට දක්වන සහභාගීකම් වලට සහභාගී විය හැක්කේ කාටද? එම කෑම ගන්න පුළුවන්, එම රොටි කඩන වෙලාවේ ඒ රොටි කන්න පුළුවන් කාටද? එම කුසලානෙන් බොන්න පුළුවන් කාටද කියන එක මෙන්න මේ නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ ඊශ්‍රායල් ජාතියට එදා කිව්වා. ඒක අදත් අපිටත් අදාළයි. අපි වුණත් මේ විදිහට තමයි ඉදිරි සති දෙකෙන් පසුව පැමිණෙන එම රාත්‍රී භෝජනයන් වලට අතගසන්න අපි සූදානම් වෙන්න ඕන. මේ කියන විදිහට අපිත් එක්ක එකතු වෙලා මේ සූදානම් වීම නොකරන කිසිවෙක් එම රාත්‍රී භෝජනයන් වලට සහභාගී වීමට සුදුසුකම් දක්වන්නේ නැහැ. පහුගිය අවුරුදු වල කළා වගේ අපිට හැකි අයුරෙන් විවිධ වෙන රටවල් වල ඉන්න අයත් එක්කත් අපිට මේ සහභාගීකම කරන්න අවශ්‍ය නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙහි ඉන්න අයත් එක්ක අපි සහභාගීකම කරනවා. එතකොට ඔබවත් ඒ ඈත රටවල් වල ඉන්න අයවත් මේකට අපිත් එක්ක සම්බන්ධ කර ගැනීම සඳහා අපි පහුගිය අවුරුදු වල කළා වගේ මේ Google Meet හරහා අපි ඔබට ඒකට කුමන හෝ ක්‍රමයකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න රොටි කඩන්න සහ ඒකට සම්බන්ධ වෙන්න මාර්ගයක් අපි ඔබට ඒ දවස්වලදී කියලා ඒකට ඔබව සම්බන්ධ කරගන්නම්. හැබැයි ඔබ මෙහෙට ඇවිල්ලා රොටි කඩන එකට සම්බන්ධ වුණත් ඔබ ඉන්න රටේ ඔබ ඉන්න ඈත පළාතේ ඉඳගෙන එම රොටි කැඩීමට සම්බන්ධ වුණත් එම රොටි කැඩීමේදී එම කෑම අරගැනීමට සුදුසුකම ලබන පිණිස මේ කාලේ ඔබ සිත් වලින් පවිත්‍ර විය යුතු බව තමයි මේ නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙන්නේ. නික්මයාම 12:43 ඉඳලා 49 දක්වා කොටස අපි දැන් කියවමු. නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදයේ සිට ස්වාමීන් වහන්සේ මෝසෙස් සහ ආරෝන්ට කතා කොට පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය. එහෙත් ඒ මිනිසයා විසින් මිලේටගත් මෙහෙකරුවා නුඹ විසින් කර්මච්ඡේදය කරනු ලැබූ පසු එයින් කන්දට ඔහුට පුළුවන්. විදේශියෙක්ද කුලී වැඩ කරන කෙනෙක්ද එයින් නොකෑ යුතුය. එක ගෙදරදීම එය කෑ යුතුය. නුඹ එහි මාංශයෙන් කිසිවක් ගෙයින් පිටත නොගෙනා යුතුය. නුඹලා එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය. මුළු ඊශ්‍රායෙල් සභාව එක පවත්වනවා ඇත. විදේශී නුඹ සමග සිට ස්වාමින් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්නට කැමති නම් ඔහුගේ සියලු පිරිමි චර්මච්ඡේදනය කරනු ලබත්වා. එවිට ඔහු ළංව ඒක පවත්වනවා. ඔහුද දේශයේ උපන් කෙනෙකු මෙන් වන්නේය. එහෙත් අතිරමච්ඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය. දේශෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් ඒක ව්‍යවස්ථාවක්. විදේශීව සිටින කෙනෙක්ට ඊශ්‍රායල් ජාතියට කතා කරලා කිව්වේ
චර්මච්ඡේදනය නොකරපු කිසිවෙක්ට එකෙන් කන්න දෙන්න එපා. දෙවියන් වහන්සේව අදාහගත්තේ නැති, දෙවියන් වහන්සේගේ ජාතියට අයිති නැති විදේශීව සිටින කෙනෙක්ට, දෙවියන් වහන්සේව හඳුනන්නේ නැති කෙනෙක්ට ඒකෙන් කන්න දෙන්න එපා. ඒ පාස්කු කෑම ඒ සුද්ධ සහභාගීකමට ඔවුන්ට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. ඒක එහෙම කරන්න එපා කියලා තමයි නික්මයන් පොතේ දෙවියන් වහන්සේ නියෝග කළේ. එහෙත් මේ මිනිසයා විසින් මිලයටගත් මෙහෙකරුවා නුඹ විසින් චර්මච්ඡේදනය කරනු ලැබුවායින් පසු එයින් කන්නට ඔහුට පුළුවන්. එයාගේ කැමැත්තෙන් එයා චර්මච්ඡේදනය වෙලා එදා අතීත ඊශ්‍රායල් ජාතිකයෙක් බවට පත් වෙන්න ඔහු කැමති වුණා නම් එතකොට එයාට ඒ භෝජනයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මුළු ඊශ්‍රායල් සභාව ඒක පවත්වනවා ඇත. විදේශියෙක් නුඹ සමග සිට ස්වාමින් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්නට කැමති වී නම් ඔහුගේ සියලු පිරිමි චර්මච්ඡේදනය කරනු ලබත්වා. ඒක තමයි එදා තිබුණු ගිවිසුම. අපි බැලුවා පරණ ගිවිසුම මොකද්ද කියලා. පරණ ගිවිසුමට ඇතුල් වෙලා තමයි පාස්කුව සමරන්න කියලා එදා ඊශ්‍රායල් ජාතියට කිව්වේ. මොකද්ද පරණ ගිවිසුම? ඒක අපි අධ්‍යයනය කළා. පරණ ගිවිසුම කළේ ආබ්‍රහම් එක්ක. මොකද්ද? චර්මච්ඡේදනය තමයි පරණ ගිවිසුමේ සංකේතය. දැන් අපි අලුත් ගිවිසුම තුල ඉන්නවා. අලුත් ගිවිසුමේ සංකේතය තමයි ජේසුස් වහන්සේගේ ලය සහ මාංශය. එතකොට ජේසුස් වහන්සේගේ ලයට සහ මාංශයට අංගුකාරකම ලබා නොගෙන ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නේ නැති කෙනෙක්ට මේ පාස්කු මංගල්‍ය කෑමෙන් පාස්කු රොටි කැඩීමට සහභාගී වෙන්න බෑ කියන එක තමයි අද මේක අපිට අදාළ වෙන්නේ අන්න ඒ විදිහට. එවිට ඔහු ළඟව ඒක පවත්වාවා. එදා කිව්වා ආබ්‍රහම්ට දුන්න ගිවිසුමේ හැටියට යමෙක් චර්මච්ඡේදනය කරලා එනවනම් එයාට එතකොට ඔයාලත් එක්ක මේක සමරන්න පුළුවන්. පාස්කු සුද්ධ සහභාගීකමට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම අද ඔබට කියන්නේ මොකද්ද? ඔබේ ගෙදර ඔබේ සභාවේ හෝ වෙන ජේසුස් වහන්සේ අදාහගත්තේ නැති කෙනෙක් එනවනම් එයාට පාස්කු කෑමට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. එයා ඒකෙන් වෙන් වෙලා ඉන්න අවශ්‍යයි. හැබැයි එයා ජේසුස් වහන්සේව අදාහගෙන නව ගිවිසුම අනුව පාස්කුවට සම්බන්ධ වෙනවා නම් ඒක අදාහගෙන නව ගිවිසුමට ඇතුල් වෙලා ඉන්න කැමැත්තක් දක්වනවා නම් එයාට පාස්කු මංගල්‍ය කෑමේදී ඒ රොටි කැඩීමට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔහුද විදේශයේහි උපන් කෙනෙකු මෙන් වන්නේ. ඔහුද දේශයේහි උපන් කෙනෙකු වන්නේය. එයා අදාහගත්තා නම් එදා ඊශ්‍රායල් ජාතියට කිව්වේ එයා චර්මච්ඡේදනය කළා ඒකට ආවනම් එයාත් එතකොට ඊශ්‍රායලිතෙක් විදිහට ගණන් ගන්නවා. ඒ වගේම දැන් අපිට කියන්නේ යමෙක් ජේසුස් වහන්සේ අදාහගෙන එම ලයට පංගුකාරකම ලබාගෙන ලෙයින් පවිත්‍ර වෙලා ආවොත් එයාත් ක්‍රිස්තියානි කෙනෙක් විදිහට එයා අපේ කෙනෙක් විදිහට පාස්කුවට අතගසන්න සුදුසු කෙනෙක් විදිහට අපි ගණන් ගන්නවා. එහෙත් අචර්මච්ඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය. අචර්මච්ඡේදිත අය ගිවිසුමට ඇතුල් නොවුන අය මේක කන්න එපා කියලා කිව්වා. දේශෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේ යයි කීසේක. දේශයේ උපන් තැනැත්තා. ඒ කියන්නේ එයා යුදෙව්වරයෙක් වුණත් විදේශීව ඉන්න කෙනෙක් වුණත් කාට වුණත් ව්‍යවස්ථාව එකයි. කවුරු වුණත් මේ කියපු පිළිවෙලට නෙමෙයි නම් එන්නේ එයාට පාස්කු රොටි කැඩීමට අත ගහන්න දෙන්න එපා කියලා තමයි නික්මයන් පොතේ කිව්වේ. එයා විදේශිකයෙක් වුණත් එයා එහෙමනම් ගිවිසුම අනුව තමයි එන්න ඕන. එයා දේශයේ ඉපදුන යුදෙව්වෙක් වුණත් ඊශ්‍රායල් ජාතිකයෙක් වුණත් එයාත් මේ ව්‍යවස්ථාව අනුව තමයි එන්න ඕන. ඒ වගේම තමයි අද දෙවියන් වහන්සේ නොදන්න කෙනෙක් මේ කාලේ පාස්කුවට ඇතුල් වෙනවා නම් එයා එන්නත් ඕන ජේසුස් වහන්සේ කියපු මාර්ගය තුල වර්ධනය වෙලා උන්වහන්සේ කියන පිළිවෙලට ක්‍රිස්තියානි කෙනෙක් වුණත් අපි ක්‍රිස්තියානි කියලා ඇවිල්ලා එහෙම හිතුමනාපෙට පාස්කු රොටි කැඩීමට ඇතුල් වෙන්න බෑ. එයාටත් ව්‍යවස්ථාව එකයි. පිටින් එන කෙනාටත් ව්‍යවස්ථාව එකයි. අපි කොච්චර ක්‍රිස්තියානි කිව්වත් අපේ සිත් වලින් එම ක්‍රිස්තියානිකම පිළිබිඹිනවද කියන එක මේ කාලේ හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍යයි. රෝම දෙවනි පරිච්ඡේදයේ මෙන්න මේ ගැන කියනවා. පිටාතර පෙනුමෙන් පිටස්තර පෙනුමෙන් අපි යුදෙව්වෙක්ව ක්‍රිස්තියානිකාරයෙක් විදිහට පෙනුවට වැඩක් නැහැ. මාංශයේ පිටාතර චර්මච්ඡේදනයක් නොවේ. එදා නික්මයන් පොතේ කිව්වා චර්මච්ඡේදනය ලබන්නේ නැතුව මේ රොටි කැඩීමට ඇතුල් වෙන්න බෑ. පාස්කු රොටි කැඩීමට ඇතුල් වෙන්න බෑ. තව සති දෙකකින් ඒක පැමිණෙනවා. එතකොට රෝම පොතේ කියනවා
පිටස්තරයෙන් යමෙක්ට ක්‍රිස්තියානි වගේ පෙන්වන්න පුළුවන්. පිටස්තරයෙන් චර්මච්ඡේදනය වුණා වගේ පෙන්වන්න පුළුවන්. හැබැයි ඇතුළතින් යුදෙව්වෙක්ව සිටිනා යුදෙව්වෙක් වේ. චර්මච්ඡේදනය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය. එබඳු අයට මිනිස්යාගෙන් නොව දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ. දැන් මේකම තමයි අපිට කියන්නේ. හරිද? අපි ක්‍රිස්තියානි කියලා කියාගත්තට හරියන්නේ නැහැ. දැන් මේ පාස්කු සමයට එකතු වෙනවා නම් රොටි කැඩීමට එකතු වෙනවා නම් ජේසුස් වහන්සේගේ කුරුස පූජාවට ඔබ සහභාගී වෙන්න නම් යන්නේ ඉදිරි කාලයේදී එහෙනම් ඔබ ක්‍රිස්තියානි කිව්වට හරියන්නේ නැහැ. එහෙමනම් සිතින් චර්මච්ඡේදනය වෙලා ඉන්න ඕන. ආත්මයේ හැටියට සිතෙහි චර්මච්ඡේදනය. ඒ කියන්නේ සිතින් වෙන්වීම. එදා චර්මච්ඡේදනයෙන් කලේ අන්‍ය ජාතිකයන් ගොඩාක් රටවල් වල හිටපු විවිධ ජාතීන් ඇසුරින් වෙන් කිරීමක් කළා දෙවියන් වහන්සේ. මේ මගේ ජාතිය වෙන් කරගත්තා. ඒ වගේ අද උන්වහන්සේ වෙන් කර ගැනීමක් කරනවා මේ ලෝකයේ අනෙකුත් මිනිස්සුන්ගෙන්. අන්‍ය ආගමිකයන්ගෙන් අන්‍ය මිනිස්සුන්ගෙන් අපිව වෙන් කර ගැනීමක් කරනවා. හැබැයි ඒක ඒ වෙන් කර ගැනීම කරන්නේ පිටස්තර ක්‍රියාවකින් නොවේ සිත්වල කරන චර්මච්ඡේදනයකින්. සිත්වලින් යටහත් වෙලා සිත්වලින් පවිත්‍ර වෙලා සිත්වලින් අපි වෙන්වුණු જાතියක් බවට පත්වීම තුලින් දෙවියන් වහන්සේ විට තීරණය කරනවා මොවුන් මේකට සුදුසුද නැද්ද කියලා. යමෙක් සුදුසුකම නොලබා මංගල්‍ය භෝජනෙට සම්බන්ධ වුණොත් ඔවුන් පිටත දමනු ලබනවා. මේක උපමා කතාවකනුත් ජේසුස් වහන්සේ එක වෙලාවක කියනවා. හරිද? මහා මංගල්‍ය භෝජනයක් පැවැත්ුණා. ඒකට එන්න කියලා ගොඩක් අයට ආරාධනා ලැබුණා. හැබැයි ඒ අතරේ හිටියා සුදුසු වස්ත්‍ර පැළඳගත්තේ නැති අය. ඔවුන්ව පිටත අන්ධකාරයට නැවත දැම්මා කියලා විස්තර වෙනවා. ඒ නිසා දැන් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශයට ලේට පංගුකාරකම ලැබීම කියන්නේ උන්වහන්සේ අපිට ලබා දීලා තිබෙන භෝජනය. මේ පොළොවේදී අපිට ලබා දුන්න උන්වහන්සේගේ ගැලවීමේ භෝජනය. ඒක තමයි අපි පාස්කුව විදිහට තව ස්වල්ප කලකින් සමරන්නේ. හැබැයි ඒකට සිතින් පවිත්‍ර නොවුන සිත් වලින් චර්මච්ඡේදනය වෙලා ඒ කියන්නේ සිත් වලින් අපවිත්‍රකම් බැහැර කරලා අපවිත්‍ර සිතුවිලි අයින් කරලා සිත් වලින් අපි යටහත් වෙලා පවිත්‍රකමකින් උන්වහන්සේට ලඟුන් නැත්තම් උන්වහන්සේ එම රොටි කැඩීමේදී වෙලාවේදී අපිව පිටතට දමනු ලබනවා. ඒක ආත්මිකව සිදුවෙන දෙයක්. පවිත්‍ර වීමකින් තොරව කොහොමත් රොටි කැඩීමට ඇතුල් වෙන්න එපා කියලා පාවුල්තුමා ලියලා තියෙනවා. එහෙම වුණොත් ගොඩක් දෙනෙක් ලෙඩ වෙනවා, ජීවිත පවා නැති වෙනවා. විවිධ ප්‍රශ්නවලට මැදි වෙන බව පාවුල්තුමා තම ලියවිලි වල ලියලා තියෙනවා. අපි ඒවා අධ්‍යයනය කරලා තිබෙනවා. ඒක නිසා අවසන් රාත්‍රී භෝජනය එහෙම නැත්නම් අපි සුද්ධ සහභාගීකම ලෙස හඳුන්වන රොටි කැඩීමට සූදානම් වෙන්න මේ කාලේ. ඒකට දැන් ඔන්න සති දෙකක්ම දෙවියන් වහන්සේ ඔබට ලබා දීලා තියෙනවා. අද ඉඳලා දැන් අදත් අපි निराහාරය පවත්වනව කොහොමත්. ඒතර හෙට දවසේ සබත පැවැත්වෙන එතන ඉඳලම අපි ඒ निराහාරය නිසි ලෙස පවත්වගෙන යන්න අවශ්‍යයි. දැන් මේ निराහාරය කියන්නේ අපි කෑම නොකා ඉන්න කියලා හැමෝටම නියෝග කිරීමක් මෙහිදී සිදු වෙන්නේ නැහැ. निराහාරව ඉන්න පුළුවන් නම් යමෙක්ට ඒක වඩාත් හොඳයි. මේ කාලේ වැඩිපුර අවශ්‍ය වෙන්නේ ඔබේ සුපුරුදු ජීවිත රටාවලින් වෙන්වීම. ඔබ යම් දෙයකට තදබල ලෙස ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඔබ අන්තර්ජාලයේ වීඩියෝ බලන්න හරි, කතා බලන්න හරි, රූපවාහිනී බලන්න හරි, වෙන යම් දෙයකට හරි යාළුවොත් එක්ක ඇසුරු කරන්න හරි තදබල ලෙස ඔබ යම් දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් මේ කාලේ අන්න ඒ හුරුපුරුදු වෙච්ච දේවල් වලින් ඒ ඔබගේ හුරුපුරුදු රටාවක් තියෙනවා, ඔබ ආස කරන රටාවක්. ඒ රටාව දෙවියන් වහන්සේගෙන් ඔබව ටිකෙන් ටික දුරස් කරනවා. අන්න ඒ රටාව මැඩපවත්වගෙන දෙවියන් වහන්සේට යාඥාවෙන් ලං වෙලා තමන් වැඩිපුර ආස කරන දේවල්, තමන් වැඩිපුර ඇබ්බැහි වෙලා ඉන්න දේවල් මේ දින ගණන පුරා අත්හැර දාලා ඉන්න කියන එක තමයි මේ පාස්කුවට සහභාගී වී සූදානම් වී මේ කාලයේදී අපි ඔබට දැනුවත් කරන්නේ. निराහාරව සිටීම ඒක ඔබට සහයක් වෙනවා. හරිද? निराහාරව ඉඳීමෙන් ඔබේ සමහර පෙළඹීම් පහසුවෙන් මැඩපවත්වාගෙන හිටීමේ හැකියාව ලැබෙනවා. ඒකට තමයි निराහාරයක් අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඔබ සියලු දෙනාම එක වේලක් හෝ निराහාරයෙන් යුක්තව ඒකට සහභාගී වෙන්න.
වේල් දෙකම හෝ තුනම එහෙම කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒව ඒ විදිහට බලලා කරන්න. ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන ආකාරය අනුව ඔබට ඒක කරන්න පුළුවන්. කන්නේ නැතුව හැමෝම ඉන්න ඕන කියලා නියෝගයක් එහෙම එකක් නැහැ. හැබැයි ඔබ ඔබගේ ආශාවන් වලින් ඔබගේ පැරණි සුපුරුදු ජීවිත රටාවෙන් මේ දිනවල වෙන් වෙලා පාස්කුවට ලෑස්ති වෙන්න. තේරෙනවද? ඉතින් ඔබට සමහර දේවල් ඔබේ ශක්තියෙන් කරගන්න බැරි වුණාම निराහාරය ඔබට ඒකට උදව් වෙනවා. සමහර ඒවා ජය ගන්න අමාරුයි. ජය ගන්න බැරි වුණාට කමක් නැහැ. ඒ වයින් වෙන් වෙන්න. ඒකනේ ජේසුස් වහන්සේ කියන්නේ නුඹගේ ඇස් එක ඇසක් නුඹට බාධා කරනවා නම් නුඹට ඒ පාපේ ජය ගන්න බැරි නම් ඇහැ උගුලලා හරි ඇහැ ගලවලා හරි ස්වර්ගයට එන්න. හරිද? එක අතක් නුඹට බාධා කරනවා නම් ඒ අත නැතුව හරි මෙහෙ එන්න. අත කැපුවා කියලා පාපේ ජය ගන්න නැහැ. හැබැයි ජේසුස් වහන්සේ මොකද කියන්නේ? නුඹට ජය ගන්න බැරි වුණාට කමක් නැහැ. වෙන් වෙන්න. ජය ගන්න බැරි තැනින් වෙන් වෙන්න. සමහර විට निराහාරව හිටිය කියලා සමහර පාපයන් ඔක්කොම ඔබගෙන් හේදිලා නැති වෙලා යන එකක් නෑ එක සැරේ. ඒ වුණාට निराහාරය සහයක් වෙන ඔබට ඒ පෙළඹීම් වලින් දුරස් වෙලා ඉන්න. දැන් කන් නැතුව ඉන්නකොට වෙන ආසාවල් හිතට එන්නේ නෑනේ. තේරෙනවද? කන් නැතුව ඉන්නකොට වෙන මොන දෙයකට වුණත් ඒ හැටි ආසාවක් එන්නේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ එම ආසාව ජයගත්තා කියලා. හැබැයි ඔබට එම ආශාවෙන් දුරස් වී සිටින්න අවස්ථාවක් තියෙනවා. ඒ කාලේ වෙන්වීමක් පහසුවෙන් කරන්න පුළුවන්. ඒක නිසා තමන් බලලා තමන්ගේ යාඥා කළ බලලා निराහාරයන් වලට ඇතුල් වෙන්න. දවසේ එක වේලක් හෝ අතහැරලා ඒකට ඒක කරන්න කැමති හැම කෙනෙක්ම ඒකට සම්බන්ධ වෙන්න. යමෙක්ට निराහාරයක් නැතුව තමන් වැටෙන ඇබ්බැහි කමෙන් පාපයෙන් ජයගෙන ඉන්න පුළුවන් කියලා හිතෙනවා නම් එහෙම හිටියත් කමක් නැහැ. අපිට නම් ටිකක් අමාරු එහෙම කරන්න. ඒක නිසා අපි මේ දවස්වල निराහාරයකට ඇතුල් වෙලා ඉන්නවා. ඔබටත් එහෙම කරන්න පුළුවන්. ඒක ඔබ විසින් තීරණය කරන්න ඕන දෙයක්. මේ ඇවිල්ලා දින ගණනක निराහාර කාලයක් නෙමෙයි. පාස්කුවට සූදානම් වීම සඳහා අපේ මානසික සිතුවිලි වලින් වෙන් වෙන්න දීලා තිබෙන කාලවකවානුවක් තමයි මේ අපි ආරම්භ කරන්නේ. පැහැදිලිද? සිත් වලින් පවිත්‍ර වෙන්න ඕන. පාස්කුවට සූදානම් වීම සඳහා පාපයෙන් දුරස් වීම අත්‍යවශ්‍යයි. සුපුරුදු ජීවිත රටාවෙන් දුරස් වීම අත්‍යවශ්‍යයි. මෙන්න මේ කාලයට තමයි දැන් අපි ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් නිස්සාන් මාසයත් එක්ක අලුත් අවුරුද්දක ආරම්භ වෙනවා. අලුත් අවුරුද්ද අපි කාලා බීලා ප්‍රීති වෙලා පටන් ගන්නවට වඩා අලුත් අවුරුද්ද අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ වැඩිපුර සිටමින් පටන් ගමු. එවිට ස්වාමින් වහන්සේ සුදුසු කාලේ අපිට අනෙකුත් සැලසුම් වලට අපිව යොමු කරයි. නිස්සාන් මාසයෙන් ආරම්භ වන මේ නව අවුරුද්ද අපි මේ පාස්කුවට සූදානම් වීමත් එක්කම වැඩිපුර යාඥාවෙන් වැඩිපුර දෙවියන් වහන්සේට ලං වීමෙන් පාපකාරී දේවල් වලින් දුරස් වීමෙන් ලෝකේ අපිව පිනවන ඇබ්බැහිකම් වලින් දුරස් වීමෙන් දෙවියන් වහන්සේට ලං වෙලා අපේ සිත් හදවත් පවිත්‍ර කරගනිමින් දැන් අද හවස 6න් පසුව ඒ ආරම්භ වෙන ඒ කාලයට අපි ඇතුල් වෙමු. කෑම කන්න ඕන කොයි වෙලාවේද කෑම නොකන්න ඕන කොයි වෙලාවේද කියලා කවුරුවත් කතා කරලා අහන්න එපා. ඒක ඔයාලා තීරණය කරන්න. කොයි වෙලාවේද निराහාර වෙන්නේ මොන වේලද අතහරින්නේ එක වේලක්ද දෙකක්ද නැත්නම් කෑම කාලා ඔයාලගේ සුපුරුදු ඇබ්බැහිකම් වලින් දුරස් වෙන්න පුළුවන්ද? ඒක ඔයාලා පොඩ්ඩක් තීරණය කරලා ඔයාලා කරන්න ඒක. හැබැයි निराහාරයෙන් ඒකට සම්බන්ධ වෙනවා නම් හොඳයි. අපි ඒ තුල යෙදී ඉන්නවා. ඔබත් ඒකට සම්බන්ධ වෙලා පාස්කුවට සූදානම් වෙන්න, සිතින් චර්මච්ඡේදනය වෙන්න, සිතින් පවිත්‍ර වෙන්න. පිටතින් තව කෙනෙක්ට පේන්න නෙමෙයි, පිටතින් අපි ක්‍රිස්තියානි නිසා පාස්කුවට ඇතුල් වෙන්න පුළුවන් කියලා හිතන්න එපා කවුරුවත්. අපි ක්‍රිස්තියානි, අපි කොහොමත් අපේ සභාවේ පාස්කුව තියෙනකොට අපිට යන්න පුළුවන්, අපිට ගිහිල්ලා රොටි කඩන්න පුළුවන්. මම බෞතිස්මත් වෙලා ඉන්නේ. ඒක නිසා මට කොහොමත් රොටි කැඩීමට ඇතුල් වෙන්න පුළුවන් කියලා එහෙම පටු විදියට හිතන්න එපා. ඔයා බෞතිස්ම වෙලා සභාවෙන් ඔයාට රොටි කැඩීමට එන්න අවසර දීලා ඇති. ඒ වුණාට ඔයාව විමස ගන්න දැන්. විමසලා බලලා
තම දුබලකම්, අපවිත්‍රකම් පවිත්‍ර කරගෙන ඒකට ඇතුල් වෙන්න. එවිට රෝම පොතේ මේ විස්තර කළ තිබෙන විදිහට දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසාව ඔබට ලැබේ. මක්නිසාද පිටාතර පෙනීමෙන් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් නොවේ. මාංශයේ පිටාතර චර්මච්ඡේදය චර්මච්ඡේදයක් නොවේ. නමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ. චර්මච්ඡේදය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය. එබඳු අයට මිනිස්යන්ගෙන් නොව දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ. ඒ නිසා ඒ පවිත්‍රකම ගොඩනගා ගැනීම ඔබට අයිති ඔබ කළ යුතු වගකීමක්, ඔබගේ වගකීමක්. හරි. එලෙස අපි වැඩිපුර දෙවියන් වහන්සේට යොමු වුණ අපේ ආශාවන් අතහැරපු, අපේ සුපුරුදු ජීවිත රටාවන් අතහරින ලද, අපේ කැමැත්ත අතහැරලා ස්වාමින් වහන්සේට යාඥාවෙන් වැඩිපුර ලං වෙන කාලයකට අපි මෙතෙන් පටන් ඇතුල් වෙමු මේ පාස්කුව නිමවන තුරු. ඒ නිසා මේ කාලය තුල තමන්ගේ තීරණ අනුව වැඩ කරන්න එපා. දැන් තමන් තීරණ අරගෙන මොනවා හරි වැඩක් කරගෙන යනවා නම් ඒවා දැන් නවත්තන්න. මේ කාලය මොකද්ද කියලා බලන්න. මේ චතාරික කාලය. කාල වකවානු තේරුම් අරගෙන ඒවා අනුව වැඩ කරන්න. ඒක ඔබට යහපතක්. ඔබ හදිස්සි වෙලා වැඩ කරන්න යන්න එපා. මේ දින ගණන තුල කොහොමත් ඔයා ආස දේ කරන්න යන්න එපා. ඔයාගේ ආස කරන සැලැස්ම කරන්න යන්න එපා. දැන් වෙන් වෙන්න දෙවියන් වහන්සේට. දැන් දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. ඊශ්‍රායල් ජාතිය මිසරෙන් වෙන් කරලා පොරොන්දු දේශයට ගෙනියන්න කැමති දෙවියන් වහන්සේ. හැබැයි ඊට කලින් දෙවියන් වහන්සේ නියෝග කළ පාස්කුව තමයි මේ එන්නේ. උන්වහන්සේ නියෝග කළා. මම නුඹලව පොරොන්දු දේශයට ගෙනියනවා. කිරි සහ මීපැණි ගලාගෙන යන ඒ ආශිර්වාදමත් පොරොන්දු දේශයට නුඹලව ගෙනියනවා. නොගිහින් එන්නේ නැහැ. ඒ තැනට නුඹලව රැගෙන යනවා. හැබැයි ඊට කලින් නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේ කුමක්ද කියන්නේ? ස්වාමින් වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරෝන්ට කතා කොට මේ මාසය නුඹලාට මාසවල පටන් ගැනීම වන්නේය. ඒක නුඹලාට අවුරුද්දේ පළවෙනි මාසය වන්නේය. මේ මාසයේ 10 වෙනිදා ඉඳලා නුඹලා පාස්කුව පවත්වන්නටත් ඊට අවශ්‍ය කරන බැටළුවා සූදානම් කරගන්නත් අවශ්‍යයි. ඒ මාසේ 14 වෙනිදා නුඹලා ඒ පාස්කුව පවත්වන්නට අවශ්‍යයි. මේ කාලේ මිසරයට එහෙම පහරදීමක් මේ දිනවල සිදු වෙන්නේ නැහැ. හැබැයි පාස්කු සමයෙන් පසුව එම බැටළුවාගේ ලෙය නුඹලාගේ උළුවහුවල ගාලා නුඹලාට රැකවරණය දුන්නයින් පසුව ලෝකයට පැමිණෙන මීළඟ විනිශ්චයන් පැමිණෙයි. මිසරයේ මීළඟ විනිශ්චය එලෙස පසුව පැමිණෙන බව කිව්වා. හැබැයි ඊට කලින් නුඹලා පැටළු පැටවාගේ ලෙයින් නුඹලාගේ උළුවහුව ආවරණය කරගන්න කියලා කිව්වා. එලෙස පාස්කුවට වෙන් වෙන්න සූදානම් වෙන්න. මේ මොහොතේ යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. මෙතෙන් පටන් අපි ඒක ආරම්භ කරමු. මේ අලුත් අවුරුද්දකට ඇවිල්ලා තිබෙනවා. දැන් අපිට මේ පාවිච්චි කරන කැලෙන්ඩර් අනුව මාස ගණන් ගණින්න යන්න එපා. දෙවියන් වහන්සේ දුන්න කාලවකවානු තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. නිස්සාන් මාසයේ පළවෙනි දිනය ඇමිනෙන්නට නියමිතයි. තව පැය කිහිපයකින්. එතෙන් පටන් අලුත් ආරම්භයක්. අලුත් අවුරුද්දක්. ඒ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න ඕන ස්වාමින් වහන්සේගේ පාමුල වැඩි යාඥා කාලයක. එම අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න ඕන ලෝකයට තිබෙන බැඳීම්, ලෝකයට තිබෙන ආශාවන් අත්හැරලා ස්වාමින් වහන්සේට වැඩිපුර කාලය දීමෙන්. එම අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න ඕන නිරාහාරයෙන් සහ යාඥාවෙන්. ස්වාමින්ට පළමු තැන දීලා ලෝකයේ ඇබ්බැහිකම් වලින් මිදිලා ස්වාමින් වහන්සේට ඉඩ දෙමින් අපි අලුත් අවුරුද්ද ආරම්භ කරමු. පාස්කුවට සූදානම් වෙමු. එදා පොරොන්දු ලෙස ස්වාමින් වහන්සේ එවිට අපිව මිසරයේ වහල්කම් වලින් ඒ සියලු අපවිත්‍රකම් වලින් මුදවා දෙන්නට පොරොන්දු වන පොරොන්දු දේශයට යන ගමන අප සමග ආරම්භ කරනවා ඇත. ඔබට নমස්කාර වේවා. දැන් යටහත් සිතින් අපි ඔබට ඔබගේ පාමුලට එනවා. මේ වචනය ඇහුම්කන් දීලා ඒකට එකඟ වන සියලු දෙනා එම යාඥාවන් වලට අපි සමග දැන් එකතු වෙන්න. තම දුබලකම් හදාගෙන වචනය පිළිගන්නා එම නිරාහාර යාඥාවන් වලට ඇතුල් වෙන්න. එලෙස
වෙන්වීමකට ඇතුල් වෙන්න ලෝකේ ආස කරන සුපුරුදු දෙයින් වෙන් වෙලා මෙම දින ගණන අපිත් එක්ක පාස්කුවට සූදානම් වෙන්න. පාස්කු භෝජනයට එලෙස අත ගහන්න. මේ වචනය පිළිගන්නේ නැති කිසි කෙනෙක් අපිත් එක්ක පාස්කු දවසේ ඒ කාලේ රොටි කැඩීමට එකතු වෙන්න එපා. ඒක ඔබට හොඳ නැහැ. පවිත්‍ර වීමකින් වෙන්වීමකින් තොරව රොටි කැඩීමට ඇතුල් වෙන්න එපා කියලා පාවුල්තුමා ලියලා තිබෙනවා. නුඹලා ඒක සුළු කොට තකා නුඹලට කැමති විදිහට රොටි කැඩීමට ඇතුල් වී ඇති බැවින් නුඹලා අතරින් බොහෝ දෙනෙක් රෝගාතුර වී සිටී. නුඹලා අතරින් බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගෙන් පහර ලබා සිටී. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත වලින් පවා සමුගෙන සිටී සැලැස්මට කලින්. ඒක නිසා වචනයට එකඟ වෙන්නේ නැතුව රොටි කැඩීමට එකතු වීම සුදුසු වෙන්නේ නැහැ කිසිසේත්ම. ඒ නිසා කියන වචනයට යටහත් වෙලා සූදානම් වෙන්න. අපි ස්වාමින් වහන්සේට මහිමය දෙමින් උන්වහන්සේගේ පාද පාමුලට දැන් ඇතුල් වෙමු. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. নমස්කාර වේවා. নমස්කාර වේවා. ඔබගේ දිව්‍ය පාද පාමුලට දැන් අපි ලං වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔබගේ පාද පාමුලට දැන් අපි පැමිණෙනවා ස්වාමින් වහන්සේ. ඔබට নমස්කාර වේවා ස්වාමිනී. নমස්කාර වේවා. යේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට අපි පංගුකාරකම ලබා ගනිමු. කුරුසේ මත විඳින ලද වේදනාවන් වලට පංගුකාරකම අපි ලබා ගමු. අපිට ලැබෙන්න තිබෙන උරුමේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් යේසුස් වහන්සේගේ ජීවිතයට එම වේදනාවන් වලට පංගුකාරකම අපි යටහත්ව ලබා ගමු. එතු මගේ දෙපා වලින් වැගිරුණු වේරුදිරෙන් එතු මගේ දෙපා වලින් වැගිරුණු වේරුදිරෙන් දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි දිව්‍ය ප්‍රේමේ ගාලයි නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි කල්වාරි කන්දේ සිට මාගේ හත තුලද කල්වාරි කන්දේ සිට මාගේ හත තුලට දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය 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 වන ජේසුස් වහන්සේගේ අධික ප්‍රේමයෙන් රැගෙන පානය කරන පිණිස උන්වහන්සේට ලං වෙන්න. මේ කාලේ උන්වහන්සේ අධික පීඩනයකින් තම ආසාවන් ගැන තම සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැතුව මෙම චතාරික සමය පාස්කොට සූදානම් වන කාලය උන්වහන්සේ අධික පීඩනයකින් ගත කළා. ස්වල්ප කලකින් තමන්ට විඳින්නට වෙන අධික වේදනාව උන්වහන්සේගේ මනසට වද දුන්නා. නමුත් අපි ගැන හිතලා උන්වහන්සේ තම සිතුවිලි පසක දමා මතු පරම්පරාවන් වලට එන්නට යන මහා ගැලවීම ලබා දීම සඳහා මේ දින ගණන තම ආශාවන් මොනවා වුණත් තම සැලසුම් තමන්ගේ බලාපොරොත්තු මොනවා වුණත් ඒව පසක දමලා දෙවියන් වහන්සේට යටහත් වී පාස්කුවට සූදානම් වුණා. තම ජීවිතය පූජා කරන්න තම ජීවිතය දෙන්න පාස්කුවට සූදානම් වුණා. ජීවිතය දෙන්න
සූදානම් වුණ ජේසුස් වහන්සේ අනුව යමින් අපි අපේ කැමැත්ත අතහැර වහන්සේගේ ලේට පංගුකාරකම ලැබීමට අපි දැන් සූදානම් වෙමු. මේ දින ගණන වෙන් වෙන්න. මේ දින ගණන ලෝකේ ඇබ්බැහිකම් සුපුරුදු ක්‍රියාකාරකම් වලින් වෙන් වෙන්න. තමන්ගේ ආසාවන් වලට කරන වැඩ, තමන්ගේ සැලසුම් වලට ගහලා තිබෙන සැලසුම් වැඩ ඒවා අතහැරලා දැන් දෙවියන් වහන්සේට ලං වෙන්න. වැඩිපුර උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයට එන්න. යාඥාව වැඩි කරන්න. රාත්‍රීන් වල යාඥාව වැඩි කරන්න. පාද පාමුල රැඳී සිටින්න. අභිමුඛය නැවත පවත්වන්න. ස්වාමින් වහන්සේගේ පාමුල සවි අලුත් කරගන්න. හදවත් පවිත්‍ර කරගන්න. ලේන් සේදෙන්න. හදවත් වල තිබෙන අමනාපකම්, දුබලකම්, අපවිත්‍ර සිතුවිලි, වැරදි හැඟීම් සිතුවිලි, එකිනෙකා ගැන තිබෙන ඊර්ෂ්‍යාවන්, තරහ, කෝප, වෛර, බාධක සිතුවිලි ඔක්කොම බැහැර කරලා පාස්කුවේ රොටි ගැනීමට සිත් සූදානම් කරගන්න. ජේ දෙවියන් වහන්සේගේ මේසයට පංගුකාරකම ලැබීමට සූදානම් වන්න. නුඹලා මා නැවත පැමිණෙනතුරු මෙය සිහි කරපල්ලායයි කිව් වහන්සේගේ වචනය අනුව ඒ පවත්වන පිණිස හැම කෙනෙක්ම මේ දින ගණන තුල සම්පූර්ණත්වයට එමින් සූදානම් වන්න. හිත හා හදවත් පවිත්‍ර කරගන්න. ඔබට ස්තුති වේවා. දැන් අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා. මෙතෙන් පටන් ඒ ආරම්භ වන කාලය ඔබ වහන්සේගේ අභිමුඛයේ වැඩි වෙලාවක් සිටමින් ලෝකයේ දේවල් වලට කරදර වෙන්නේ නැතුව ඒවා පැත්තක දාලා ඔබ වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරන්න යාඥාවෙන් රැඳී සිටින්නට අපිට කරුණාව දක්වන්න. මේ කාලය පුරා පැමිණෙන්නට නියමිත සාතන්ගේ විවිධ පරීක්ෂාවන් සෝදිසි කිරීම වලට අහු වෙන්නේ නැතුව, එම උගුල් වලට අහු වෙන්නේ නැතුව සාතන් විවිධ පරීක්ෂා ගේන්නට නියමිතයි. මේ වෙන්වීමේ කාලය බිඳවට්ටන්න සාතන් විවිධ දේවල් කරයි. සාතන් විවිධ ක්‍රමවලින් ඔබගේ වෙන්වීම, ඔබේ කැපවීම බිඳ දමන්න එක එක දේවල්, එක එක අදහස්, සිතුවිලි එක එක අය තුලින් ගෙනෙයි. විවිධ වියවුල් බාධක ඇති කරයි. ඒවට අහු වෙන්න එපා. දැන් ඔබ ඇවිල්ලා තිබෙන්නේ ස්වාමින් වහන්සේගේ කාල වකවානුවල අනුව අවුරුද්දේ ආරම්භයට පාතබන්නට ඔබ සූදානම් වෙමින් සිටින්නේ. අවුරුද්ද මුල විනාශ කරන පිණිස, ඒ අවුරුද්ද වැරදි මඟකට හරවන පිණිස සාතන් උපක්‍රම යොදමින් සිටිනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ලං වෙන්න දෙවියන් වහන්සේට, निराහාරින්ද යාඥාවෙන්ද වෙන්වීමකින්ද අවුරුද්ද ආරම්භ කරන්න. ඒ කාලේ වැඩි කාලයක් ස්වාමින් වහන්සේට ලබා දෙමින් පාස්කුව පවත්වා පල්ලා. අවුරුදු වල ආරම්භයේ මෙසේ සිදුවන්නේය. අවුරුදු වල ආරම්භයේදී වැඩිපුර ස්වාමින් වහන්සේට ලං වී පාස්කුව පවත්වා රොටි කඩා සහභාගීකම නිසි ලෙස ලබාගෙන ඒ අලුත් අවුරුද්ද ඉදිරියට පවත්වන්නට සිත් යොමු කරගන්න. ඔබට নমස්කාර වේවා ස්වාමිනී. හලෙලූයා. දැන් අපි ඔබට යටත් වෙනවා. ඔබගේ පාමුල රැඳී සිටමින් මේ අවුරුද්ද ආරම්භ කරන්න අපිට උදව් කරන්න. අපි මේ මොහොතේ දෙවියන් වහන්සේ ලබා දුන්න පණිවිඩය ගැන ස්තුතිවන්ත වෙමු. දෙවියන් වහන්සේට ස්තුති කරලා දැන් අපි යාඥා කරමු. හලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ක්ෂමාන දෙවියන් වහන්සේ අද දවසත් අපි ඔබ වහන්සේගේ පාමුල අපි සියලු දෙනා ස්වාමිනී ඔබ වහන්සේට යටත් වෙමින් ඔබ වහන්සේගේ කරුණාව තුල මේ වේලාව රැඳී සිටියා ස්වාමින් වහන්සේ. අද දවසේත් ඔබ වහන්සේ අපිට බොහෝ දේවල් ඔබ වහන්සේගේ වචනය තුලින් කතා කරා ස්වාමින් වහන්සේ. අපි මේ අවුරුද්දේ පටන් ගැම්මේ සිටිනවා. අපි පාස්කු කාලයකට එළඹෙන්න ඒ පාස්කු භෝජනය අපි ලබා ගන්න ස්වාමින් වහන්සේ. අපි චතාරික කාලයක්, අපි හැම කෙනෙක්ම චතාරික කාලයක සිටිනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ අද දවසේ අපිට මතක් කළා මේ චතාරික කාලයේ ස්වාමීන් අපි පසුතැවිල්ල සමග අපේ පාපෙන් වෙන් වෙලා මේ මාංශික දේවලින් කඩාගෙන ඔබ වහන්සේ දෙස බලාගෙන අපි ඔබ වහන්සේත් එක්ක මේ කාලේ අපි ගමන් කරන්න, ඔබ වහන්සේත් එක්ක වැඩි වේලාවක් මේ කාලය තුර දී සිටින්න ස්වාමීන් වහන්සේ. අද දවසේ අපි තීරණයක් ගන්නවා ස්වාමිනී. ඔබ වහන්සේ අපේ එකිනෙකාට කරුණාව දෙන්න ඕනේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ වචනෙන් කතා කළ ලෙසම ස්වාමින් වහන්සේ අපි පිටස්තරව නෙමේ මේ චර්මච්ඡේදයේ යුතු අපේ ඇතුළාන්තයෙන් චර්මච්ඡේදයේ යුතු බව ඔබ වහන්සේ කියනවා. ඇතුළතින් අපි හැම දෙයක්ම අපේ පාපේ, අපේ බැඳීම්, අපේ බොහෝ දේවල් අපි තුල තියෙනවා, අනවශ්‍ය දේවල් අපි ඉවත් කරගන්න ස්වාමින් වහන්සේ. අපි ඔබ වහන්සේ ඉදිරියේ ඒ निराහාර කාලයකට අපි එනවා ස්වාමිනී. මෙතෙක් දවස් අපි සුපුරුදු දෙස පැවැත්වුවා निराහාරවල් වගේ නෙමේ ස්වාමින් වහන්සේ. මේක හිතාමත් අපි ඕනෑක
කමින් අපි ගැනම සෝදිසි කරමින් ස්වාමීන් වහන්සේ අප ඔබ වහන්සේගේ පාමුල වැඳ වැටි ස්වාමීන් වහන්සේ අපේ සියලු වැරදි පාප ගැන අපි පසුතැවිල්ල කමාව ලබා ගන්නවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ඒ ඔබ වහන්සේගේ රුධිරයටත් පංගුකාරකම ලබා ගන්න පිණිස ස්වාමීන් වහන්සේ මේ දවස් ඉතාමත් ඒ ලං වෙලා තියෙනවා. අපි ඒක ලබා ගන්න මේ වර්ෂයේ ස්වාමීන් වහන්සේ අපව සූදානම් කරගන්න. අපි ඔබ වහන්සේ ඉදිරියේ අපි කරුණාව ලබා ගන්නවා ස්වාමීනි. ඔබ වහන්සේ කිව්වා නුසුදුසුලසේ රොටි කන්නාව බොන්නාව තැනැත්තේ ඒ තමුන්ව නොවිමසනවා නම් Tamanටම වරද්ද පටව ගන්නවා කියලා. ඒ නිසා ස්වාමී අපිට දඬුවම් ලැබෙනවා. අපි නොසුදුසු ලෙස මේ රොටි කණ්ඩාවොත් ස්වාමීනි අපිට දඬුවම් ලැබෙනවා. කෙවලින් අපි වෙන්නේ නේ දඬුවම් නොලබන පිණිස ස්වාමීන් වහන්සේ. අපි අපිව සෝදිසි කරනවා. අදත් අපිව සෝදිසි කරගන්නවා ස්වාමීනි. ඉදිරි කාලෙත් අපිව සෝදිසි කරලා ඔබ වහන්සේ තුල අපි කමාව ලබා ගනිමින් ස්වාමීනි. සෑම පාපයක් ගැනම ස්වාමීනි අපිට සමාජ කුඩා පාපයක් වෙන්න පුළුවන්, මහා පාපයක් වෙන්න පුළුවන් ස්වාමීනි. ඒ හැම දෙයක්ම ස්වාමීනි අද නිදහස් කර ගන්නා පිණිස ඔබ වහන්සේගේ වචනය අසුවා ස්වාමීනි. හැම කෙනෙකුටම කරුණාව දෙන්න ස්වාමීනි. හැම කෙනෙකුම තම තමන්ව විමස ගන්න කරුණාව දෙන්න ස්වාමීන් වහන්සේ. බොහෝයට තම පාපය ගැන වැටහීමක් නැහැ ස්වාමීනි. ඒ නිසා ඕන් ඒවා පාපයක් කොට තකන්නේ නැතුව ඕන් සුපුරුෂ ඔබ වහන්සේගේ මාර්ගයේ යන්න බලනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තාමත් ඉක්මනින් එන්න යනවා. ඔබ වහන්සේගේ පැමිණීමට ප්‍රථම අපිට තව මේවන් පාස්කු කීයක් කියනවාද කියලා අපිට හිතා ගන්න බෑ. අපි ඔබ වහන්සේගේ ඒ ශ්‍රී ශරීරයට රුධිරයට අපි පංගුකාරකම කොපමණ දවසක් අපිට ලබා ගන්නීද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා අපි දඬුවම් නොලබන පිණිස ස්වාමීනි අදත් මේ ඇස්වා වචනේට හැම කෙනෙක්ම කීකරු වෙලා යටත් වෙලා ස්වාමීන් වහන්සේ පසුතැවිලි පව්කමාව ලබා ගන්නා පිණිස මේ කාලය අපි ඔබ වහන්සේ සූදානම් කරගෙන යනවා. ඒ දේවදාසය තුළින් අපිට නිතර මේ වචනේ ලෙස ලැබෙනවා ස්වාමීනි. ඒකට අපි යටත් වෙලා හැම කෙනෙක්ම යටත් වෙලා කීකරු වෙලා ස්වාමීන් වහන්සේ අපේ තියෙන හැම දෙයක්ම ඉවත් කරගෙන ඇතුළාන්ත වෙනස් වීමක් ඇති කරගන්න ඔබ වහන්සේ අපිට උපකාර කරන්න ස්වාමීනි. අද දවසත් ඔබ වහන්සේගේ පාමුල අපිට දුන්නා වූ උතුම්ම වචනේ නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඒ වචනේ තුලින් අපේ මාංශයේ සියලුම තියෙනා පැවතුම් ඒ හැම දෙයක්ම මේ පාපය සියල්ලක්ම අද ඉවත් කරගෙන ස්වාමීනි ඉදිරි සති ගාන තුල ඒ පොඩි කාලයක් තව තියෙන ඒ කාලයට අපි සූදානම් වෙන්න අපට කරුණාව දුන මැනව ස්වාමීනි. එකිනෙකාට අතගසන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ එකිනෙකාට කතා කරන්න අද දවසේ ස්වාමීනි ඉදිරියටත් ඔබ වහන්සේ කතා කරන්න ඔබ වහන්සේ දේවදාසයවද ඒ අපව සූදානම් කරන පිණිස අපට වචනේ දෙන පිණිස ඕට මඟ පෙන්වීම ලබා දෙන්න කියලා අද දවසේ තිල්ලනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට මේ සිනාව සියලුම දේනාව කැපකොට බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඒ නන්දෙසින් ඉන්නව ලෝකයේ සියලුම ස්ථානවල ඉන්නව අයද මේ වචනේ අසලා ස්වාමීන් වහන්සේ ඕන්ගේ ජීවිත රටාවන් වෙනස් කරගෙන ඔබ වහන්සේ තුල ගමන් කරන්න ඕන්ගේ සිතිවිලි දැරේවා කියලා ස්වාමීනි අද දවසෙත් මම ඉල්ලනවා ඔබ වහන්සේ තුලින් ස්වාමීන් වහන්සේ මමත් ඔබ වහන්සේගේ වචනට යටත් වෙනවා කීකරු වෙනවා හැම කෙනෙක්ම කීකරු වෙනවා යටත් වෙනවා ස්වාමීන් වහන්සේ. මේ සියලු දේ බාර කරන්නේ අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් නාමයෙන් ආමෙන්. Amen. 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 Yes, Amen. Amen. Amen.